එහෙමනම් අපි අද පටන් ගන්න තියෙන්නේ ණය කළමනාකරණය එහෙම නැත්නම් දෙවෙනි පරිච්ඡේදයේ කාර්ක ප්‍රාග්ධනය සහ මිල නියම මිලකරණය කියන කොටස. ඒතර ඒ ගිය සතිය වෙනකොට අපි සාකච්ඡා කරා සමාජ්‍ය ලක්ෂ්‍ය විශ්ලේෂණය. ඒකේ මොනවා හරි ගැටලුව ඔයගලන්ට හම්බ වුණාද? එහෙම නැත්නම් අපහසුතාවයක් තිබුණාද? අපි කතා කරපු ටික පැහැදිලිද? මොනවා හරි ඒකේ තවදුරටත් දැනුවත් වෙන්න ඕන කාරණා මොනවා හරි? right. එhmenan අපි අනිත් අය එනකන් අපි ස්ටාර්ට් කරමු අද කාර්ක ප්‍රාග්ධන කළමනාකරණය එහෙම නැත්නම් ව්‍යාපාරයක අපි කොහොමද මේ කාර්ක ප්‍රාග්ධනය කියන එක වැදගත් වෙන්නේ කියන කොටසත් එක්ක සාකච්ඡා කරගෙන ඉදිරියට යමු. මූලික වශයෙන්ම අපි කාර්ක ප්‍රාග්ධනය ගැන සාකච්ඡා කරනකොට කාර්ක ප්‍රාග්ධන කළමනාකරණය ගැන සාකච්ඡා කරනකොට අපි මූලිකවම දැනගන්න ඕනේ මොනවද මේ කාර්ක ප්‍රාග්ධනය කියලා කියන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් ඕනම ව්‍යාපාරයක අපිට තියෙනවා ස්ථාවර ප්‍රාග්ධනය එහෙම නැත්නම් කාර්ක ප්‍රාග්ධනය කියලා කොටස් දෙකක්. ස්ථාවර ප්‍රාග්ධනය කියලා අපි කියන්නේ එම ව්‍යාපාරය තුළ තියෙන ගොඩනැගිලි වෙන්න පුළුවන්, වාහන වෙන්න පුළුවන්, අනිකුත් යන්ත්‍ර උපකරණ. එතකොට ඒ ස්ථාවර කටයුතු සඳහා right ඒ සඳහා යෙදෙන යම් ආකාරයක අපි කියනවා ආයෝජනයක් ස්ථාවර ප්‍රාග්ධනය. එතකොට ඊට අමතරව එදිනදා ව්‍යාපාර කටයුතු පවත්වා ගැනීම සඳහා අපි යොදනවා නම් යම් කිසි දෙයක් ඒකට අපි කාර්ක ප්‍රාග්ධනයක් එහෙම නැත්නම් වර්කින් කැපිටල් එකක් කියලා. ඒතර මූලික වශයෙන්ම ගත්තොත් අපි හිතමු යම් කිසි බයින් ඇන්ඩ් සෙලින් එකක්. ඒ කියන්නේ බඩු අරගෙන එහෙම වියදම් කරන අවස්ථාවක් තිබ්බොත් ඒ වගේ එකක අපි සාකච්ඡා කරන විදිහට ඔය තොගය එහෙම නැත්නම් ණය ගැතියන් පොදු කාර්ය පිරිවැය ඒ වගේ ඒවා අපි දකිනවා කාර්ක ප්‍රාග්ධනයේ හැටියට. ඒ වගේම අපි හිතමු නිෂ්පාදන ආයතනයක් නම් ඒ ආයතනයක කාර්ක ප්‍රාග්ධනය කියලා අපි කියනවා අමුද්‍රව්‍ය නොනිමි භාණ්ඩ නිමි භාණ්ඩ ඔය අපි කියන raw materials WIP finished goods ණය ගැතියන් overheads ඒ කියන ඒවාත් අපි කියනවා කාර්ක ප්‍රාග්ධනයේ හැටියට කියලා. ඒතර අපිට මූලික වශයෙන් අපිට වැදගත් වෙන්නේ මේ ව්‍යාපාරයක කාර්ක ප්‍රාග්ධනය කියන එක මොකද්ද? ඒකේ තියෙන අයිතමයන් මොනවද? එතකොට ඒක තවදුරටත් විකාශනය වෙන ආකාරයේ නිර්වචනයන් මොනවද කියලා අපි දැනගන්න. සමහරවිට අපේ විභාගයේ අහනවා කාර්ක ප්‍රාග්ධනය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? එහෙම නැත්නම් දල කාර්ක ප්‍රාග්ධනය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ශුද්ධ කාර්ක ප්‍රාග්ධනය යනුවෙන් අදහස් කරන්නේ මොකක්ද? කාර්ක ප්‍රාග්ධන අයිතමයන් යනුවෙන් හඳුනාගන්නේ කුමක්ද? කාර්ක ප්‍රාග්ධනයේ වැදගත් වෙන්නේ මොකක්ද? ඒ වගේ සාමාන්‍ය ජෙනරල් ප්‍රශ්නයක් අපෙන් අහන්න පුළුවන්. ඒතර ඒකට තමයි සාමාන්‍ය මේ මූලික අවශ්‍යතාවයන් නැත්නම් මේ මූලික අර්ථ දැක්වීම් නිර්වචනයන් අපිට ප්‍රයෝජනවත් වෙන්නේ. ඒතර ව්‍යාපාරයක දල කාර්ක ප්‍රාග්ධනය නැත්නම් gross working capital එක කියලා කියනවා. ඒ ව්‍යාපාරයේ යම් ආකාරයක අපි කොයිතරම් දුරට ආයෝජනය කරලා තියෙනවද ජංගම වත්කම්. එතකොට දැන් ව්‍යාපාරයක ජංගම වත්කම් කියලා කොටසක් තියෙනවා. ජංගම වගකීම් කියලා කොටසක් තියෙනවා. මේක මම හිතන්නේ තවදුරටත් ජංගම වත්කම් කියලා කොටසක් තියෙනවා. ජංගම වගකීම් කියලා කොටසක් තියෙනවා. ජංගම වත්කම් තමයි අපි ඉහිත සාකච්ඡා කරපු බඩු තොගය, අමුද්‍රව්‍ය ඒ ආකාරයෙන් යන. ඒතර ඒකේ කොච්චර අපි ආයෝජනය කරලා තියෙනවද කියන එක තමයි මේ අපි කියන දල කාර්ක ප්‍රාග්ධනය කියලා කියන්නේ. ඊළඟට අපි ගත්තොත් ශුද්ධ කාර්ක ප්‍රාග්ධනය කියලා කියන්නේ ජංගම වත්කම් වලින් ජංගම වගකීම් අඩු කරාට පස්සේ. ඒ කියන්නේ අනිත් කාරණේ තමයි අපි සාමාන්‍යයෙන් බලනවා අපිට ජංගම වත්කම් වලින් මට පුළුවන් ද ජංගම වගකීම් ඒ ව්‍යාපාරය තුල කළමනාකරණය කරගන්න. අපි අනිත් කියන්නේ ක්‍රියාකාරකමක් හැටියට ගත්තොත්. නමුත් නිර්වචනයක් හැටියට ගත්තොත් gross working capital එක. නැත්නම් දල කාර්ක ප්‍රාග්ධනය කියලා කියන්නේ මම කොයිතරම් දුරට ව්‍යාපාරය තුල ජංගම වත්කම් වල මම ආයෝජනය කරලා තියෙනවා. හරි ඒකට කිව්වා දල කාර්ක. ඒ වගේම තමයි ඒ ව්‍යාපාරයේ ජංගම වත්කම් වලින් ජංගම වගකීම් අඩු කරාට පස්සේ යම් ආකාරයක තියෙනවා නම් අපිට පිළිතුරක් ඒකට අපි කිව්වා ශුද්ධ කාර්ක ප්‍රාග්ධනය කියලා කිව්වා. හරි. ඕක දැන් අපි සාමාන්‍යයෙන් දැන් ඉහළින්ම පෙන්නනවා ජංගම වත්කම් වලින් ජංගම වගකීම් අඩු කරාම ශුද්ධ කාර්ක ප්‍රාග්ධනය කියලා. එතකොට දැන් මේකේ පැහැදිලිව කරන දෙයක් තමයි මේ අපි බලව ශේෂ පත්‍රයක් ගත්තොත්. නැත්නම් බැලන්ස් ෂීට් එක තවදුරටත් විග්‍රහ කරනකොට අපිට පේන දෙයක් තමයි ඒකේ වගකීම් කියලා කොටසක් තියෙනවා වත්කම් කියලා කොටසක් තියෙනවා. ඒතර වගකීම් කියලා කියන කොටස් දෙකකට කැඩෙනවා. දිගු සහ කෙටි.
අපි කියන long term liability short term liability. ඒ වගේම තමයි වත්කම් කියලා සාකච්ඡා කරොත් එතන ස්ථාවර වත්කම් ජංගම වත්කම්. එතන මෙතන දිගු කාලීන වගකීම් කියන එක අපිට ඕන නම් කියන්න පුළුවන් මෙතනදී අපේ තියෙන ඉක්විටි එක. ඒකත් වගකීමක් නේ. හරි. ඒක දිගු කාලීන ණය වගේම ඒ වගේම තමයි අපි ඉක්විටි කියලා නැත්නම් කැපිටල් එක ප්‍රාග්ධනය කියන එක. වගකීමක් හැටියට සැලකුවොත් මේ මුළු ශේෂපත්‍රයේ නියෝජනය වෙන වත්කම් වගකීම් කොටස් දෙකක්. ඒතකොට දිගු කාලීන වගකීම්, කෙටි කාලීන වගකීම් කියලා වම් පැත්තත්, ස්ථාවර වත්කම්, ජංගම වත්කම් කියලා දකුණු පැත්තත් සඳහන් වෙනවා. දැන් අපිට මෙන්න මෙහෙම දෙයක් කර හැකියි. අපිට අවශ්‍ය නම් ව්‍යාපාරයක් තුල මෙන්න මේ කියන වත්කම් ප්‍රමාණය අපිට ස්ථාවර වත්කමුයි ජංගම වත්කමුයි කියන දෙකම අපිට පුළුවන් මූල්‍යණය කරන්න දිගු කාලීන වගකීම් වලින් අවශ්‍ය නම්. දැන් මේකේ තියෙන්නේ ස්ථාවර වත්කම් සම්පූර්ණයෙන්ම දිගු කාලීන වගකීම් මූල්‍යණය වෙනවා. ජංගම වත්කම් වල යම් කිසි කොටසක් දිගු කාලීන වත්කම් වලින් මූල්‍යණය වෙලා තියෙනවා. හරිද? එතකොට ජංගම වත්කම් වල තව කොටසක් ජංගම වගකීම් මූල්‍යණය වෙලා තියෙනවා. ඉතින් මෙහෙම ව්‍යාපාරයක් ගත්තොත් මේක ටිකක් අපි කියනවා අර මැදමාවතී. ඒ කියන්නේ අනවශ්‍ය රිස්ක් එකක් අරගෙනත් නැහැ. අඩු රිස්ක් එකකුත් නෙවෙයි, වැඩි රිස්ක් එකකුත් නෙවෙයි. මධ්‍යම තලයේ අවදානමක් කරන් තියෙනවා. ඇයි ඒ? ජංගම වත්කම් කොටසක් මූල්‍යණය වෙනවා. දිගු කාලීන හැටියටත් වගකීම් වලිනුත් කෙටි කාලීන හැටියටත් මූල්‍යණය වෙනවා. එතකොට දැන් මේ ආකාරයේ ව්‍යාපාරයක් අපි දකිනවා අතරමැද අවදානමක්. ඒ කියන්නේ හයි රිස්කුත් නෙවෙයි, ලෝ රිස්කුත් නෙවෙයි, මීඩියම් රිස්ක් වගේ දෙයක්. ඇයි මම එහෙම කියන්නේ? දැන් අපිට මෙහෙම කරන්න කිව්වොත් අපි මෙන්න මේ බාර් එක. මේ බාර් එක අපි මොකද කරන්නේ? අපි ගේනවා තව මෙන්න මෙහෙට. පල්ලටම ගේනවා. ඒ කියන්නේ එතකොට මුළු ස්ථාවර වත්කම් ටිකයි ජංගම වත්කම් වල ඉතා වැඩි ප්‍රමාණයකුයි මූල්‍යණය වෙනවා නම් දිගු කාලීන වලින් අපි හිතමු ඇත්තට මෙන්න මේක තා පල්ලට ගෙනාව කියන්නේ මෙන්න මේ බාර් එක. දිගු කාලීන වගකීම් එක මෙන්න මෙහෙටම ගේනවා. ඒතර ඒ කියන්නේ මොකක්ද? අපි හිතමුකෝ ඒ කියන්නේ අපි ස්ථාවර වත්කමුයි ජංගම වත්කම් වල වැඩි ප්‍රමාණයකුත් මූල්‍යණය වෙනවා නම් දිගු කාලීන. ඒ කියන්නේ අපේ ප්‍රාග්ධනය සහ දිගු කාලීන ආයෝජන වලින් අපිට පුළුවන් නම් මූල්‍යණය කරන්නට ස්ථාවර වත්කම් සහ ජංගම වත්කම් වැඩි ප්‍රමාණයක්. අන්න ඒ වගේ ව්‍යාපාර අපි කියනවා අඩු අවදානම් ව්‍යාපාර. අඩු අවදානම් ව්‍යාපාර කියලා. දැන් ඕකේ අනිත් පැත්ත වුණොත් මෙන්න මේ බාර් එක අරන් ගියොත් මේ උඩට ඒ කියන්නේ ස්ථාවර වත්කම් වලින් කොටසකුයි ජංගම වත්කම් සම්පූර්ණයෙන්මයි අපි ජංගම වගකීම් වලින් මූල්‍යණය වෙන අවස්ථාවක් දකින්න. ඒ කියන්නේ ඕවර්ඩ්‍රාෆ්ට් එක, ෂෝට් ටර්ම් ලෝන් එකකින් මම ෆික්ස් ඉන්වෙස්ට්මන්ට් එකක් මූල්‍යණය කරනවා. පැහැදිලිද? ඒ කියන්නේ මම ඉඩමක් ගන්නවා ඕඩි එක පාවිච්චි කරලා. අන්න එහෙම ව්‍යාපාරයක් දකින්න. එතකොට ඔය කියන ක්‍රම තුනටම අපිට මේ කාර්ක ප්‍රාග්ධනය මූල්‍යණය කරන්න පුළුවන්. මොනවද ක්‍රම තුන? දැන් මේ රූප සටහනේ පෙන්වනා වගේ දිගු කාලීන වගකීම් වලින් අපි ස්ථාවර වත්කම් කොටසයි ජංගම වත්කම් කොටසයි. ඕක අතරමැද අවස්ථාව. එහෙම නැත්නම් දිගු කාලීන වගකීම් වලින් මට පුළුවන් ස්ථාවර වත්කම් සම්පූර්ණමයි ජංගම වත්කම් 90ක් විතර කරන්න. ඒ කියන්නේ දැන් මෙතන 30යි නම් 90ක් විතර මූල්‍යණය කරන්න පුළුවන්. එතකොට රිස්ක් එකක් ඇත්තෙම නැති තරම්. ඇයි? කෙටි කාලීන මට ගෙවන්න මොකුත් වෙන්නේ නැහැ. ඔක්කොම දිගු කාලීනෙන් තියෙන්නේ. අන්තිම අවස්ථාව තමයි දිගු කාලීන වගකීම් ගැන හිතන්නේවත් නැහැ. කෙටි කාලීන ජංගම වගකීම් වලින් මම බලනවා ජංගම වත්කම් විතරක් නෙවෙයි ස්ථාවර වත්කමුත් මූල්‍යණය කරන්න. අන්න ඒ ආකාරයට අපිට මූල්‍යණය කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒකක්වත් හරිද වැරදිද කියන එක නෙවෙයි. ඒ මූල්‍යණය කිරීමේ ක්‍රමවේද තුලින් අපිට ව්‍යාපාරයේ කොච්චර දුරට අවදානමක් තියනවද නැද්ද කියන දේ තීරණය කිරීමක් තමයි එතනදී සාකච්ඡා කෙරෙන්නේ. එතකොට දැන් අපි මේ විදිහට දැන් අපි කිව්වා ස්ථාවර ප්‍රාග්ධනය ගැන කිව්වා. කාරක ප්‍රාග්ධනය කිව්වා. දල කාරක ප්‍රාග්ධනය කිව්වා. ශුද්ධ කාරක ප්‍රාග්ධනය කිව්වා. කාරක ප්‍රාග්ධන අයිතමයන් කියන්නේ මොකක්ද කියන සඳහන් කරා. කාරක ප්‍රාග්ධනය මූල්‍යණය කරන ක්‍රමවේද තුනක් ගැන සාකච්ඡා කරා.
අපි ඊළඟට යනවා මේ ආකාරයට කරගෙන යනකොට අපි ව්‍යාපාරයක මෙහෙයුම් චක්‍රයක් ගැන සාකච්ඡා කරනවා. මොකද්ද මේ මෙහෙයුම් චක්‍රය? අපි නිෂ්පාදන ව්‍යාපාරයක් මැනුෆැක්චරින් ෆර්ම් එකක් ගත්තොත් අමුද්‍රව්‍ය මිලදී ගැනීම, භාණ්ඩ නිෂ්පාදනය කිරීම, ඒවා ණයට විකිණීම, ඒ ණය මුදල් බවට පත්වීම. අන්න මේ කියන කාරණා සියලුම දේවල් වලට යන කාල සීමාව අපි බැලුවොත් ඒකට අපි කියනවා මෙහෙයුම් චක්‍රයක්. ඒ කියන්නේ අපි දල වශයෙන් තොගේ කොච්චර කාල සීමාවක් තියාගන්නද? තොගේ කියලා කියන්නේ ඒකේ තියෙනවා raw material, WIP, finish goods. තොගේ හැටියට මම කොච්චර කාල සීමාවකට ආයෝජනයක් කරලා තියෙනවද? ණය ගැතියන් හැටියට කොච්චර කාල සීමාවක් මම ආයෝජනය කරලා තියෙනවද? අන්නේ දෙකේ එකතුව අපි මෙහෙයුම් චක්‍රයක් කියලා කියනවා. හරිද? ඒක වෙළඳ ව්‍යාපාරයක් වුණොත් මිලද ගැනීම සහ ණයට විකිණීම. එහෙම නැත්නම් නිෂ්පාදන චක්‍රයක් වුණොත් අමුද්‍රව්‍ය ගත්තා, නිෂ්පාදනය කරා, ණයට විකිණීම කියන අවස්ථා 3-4ක් විතර එනවා. මොකද ඒකේ කොටස් තියෙන නිසා. බයින් ඇන්ඩ් සෙලින් එකක් ගත්තොත් තොගේ ගත්තා, ණයට දුන්නා, මුදල් ආවා කියලා කියන්නේ අන්න මම කිව්වා මගේ මෙහෙයුම් චක්‍රය කියලා. ඒතර තවත් කාරණා දෙකක් තමයි මේ මෙහෙයුම් චක්‍රය සහ නිෂ්පාදන ව්‍යාපාරයක එහෙම නැත්නම් වෙළඳ ව්‍යාපාරයක සඳහා කියන අවස්ථා දෙකේදී සලකා බැලෙන්නේ. දැන් මේ නිකන් ශේෂ පත්‍රයක අපි පෙන්නනවා ජංගම වත්කම් මොනවද? ජංගම වගකීම් මොනවද කියන එක රූප සටහනක තවදුරටත් පැහැදිලි කරනවා. මෙහෙම තමයි අපි සාමාන්‍ය ව්‍යාපාරයක් දකින්නේ. ඒ ව්‍යාපාරය අපි දකින විදිහට මේ විදිහට සාවර වත්කම් කියලා කියනවා ගොඩනැගිලි වාහන, ජංගම වත්කම් කියනවා භාණ්ඩ තොග ණය ගැතියන අත ඇති මුදල්. එතකොට ඒක එකතුව මේ පැත්තෙන් එනවා, මේක එකතුව මේ පැත්තෙන් එනවා. ඒත් දීර්ඝ කාලීන වගකීම්, ජංගම වගකීම් මේ දෙක සමාන වෙනවා. right? මේ නිකන් සාමාන්‍ය ශේෂ පත්‍රයක් අපි දකින විදිහ. right? දැන් අර මම කිව්වා වගේ දැන් මෙහෙයුම් චක්‍රය සහ මූල්‍ය චක්‍රය අපි අර්ථ දැක්වීමකුත් කරනවා. ඒ කියන්නේ මෙහෙයුම් චක්‍රය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගණන් හැදීමේදී අපි කියනවා කොච්චර කාල සීමාවක් මම තොගේ පවත්වාගෙන යනවද? කොච්චර කාල සීමාවක් මම ණය ගැතියන් පවත්වාගෙන යනවද? ඒ දෙකේ එකතුවට මම කිව්වා මෙහෙයුම් චක්‍රය කියලා. ඒ වගේම තමයි ඒ දෙකේ එකතුවෙන් ණය හිමියන්ට ගෙවන කාල සීමාව අඩු කරාම මූල්‍ය චක්‍රය එනවා. ඒකට අපි කියනවා working capital cycle කියලා කියනවා. right? මෙහෙයුම් චක්‍රය, මූල්‍ය චක්‍රය. operating cycle, cash cycle. operating cycle, net working capital cycle. ඕන නමින් කිව්වත් එන්නේ ඒකයි. නමුත් operating cycle එක හදන්නේ කොහොමද? කොච්චර කාල සීමාවක් මම ණය ගැතියන් තබා ගන්නවද? කොච්චර කාල සීමාවක් මම තොගේ රඳවා ගන්නවද? ඒ දෙකේ එකතුවෙන් මෙහෙයුම් චක්‍රය හැදෙනවා. ඒ වගේම තමයි ඒ දෙකේ එකතුවෙන් මෙහෙයුම් චක්‍රයෙන් හැදුනට පස්සේ ඒකෙන් ණය හිමියන්ගේ දින ගණන අඩු කරාම අපිට එනවා මූල්‍ය චක්‍රය කියන එක. එතකොට අන්න ඒ ටික තමයි මූලික වශයෙන්ම අපිට අවශ්‍ය වෙන්නේ මේ කාරක ප්‍රාග්ධන කළමනාකරණයේදී. ඒක දැන් රූප සටහනක් ආධාරයෙන් මේක පෙන්නනවා. ඒක නම් ඉච්චර ලොකු දෙයක් නෙවෙයි. නමුත් මම ඒක ආපහු පොඩ්ඩක් කියන්නම්. දැන් මේකේ වැදගත්ම කොටස් ටික මොනවද අපි බලා ගන්න ඕනේ කියන එක. ඒතර ඒ ටික අපිට පුළුවන් නම් එතන ඉහාට right අපි මේ ඊටු ටිකක් කරලාම ප්‍රශ්නයකට අපි එමු. මෙතනදී මම ඔයාලට කියන්න සඳහන් කරන්නේ මෙන්න මේවා ටික. right බෝඩ් එක පේනවා කියලා මම හිතනවා. දැන් අපි මේක ඉගෙන ගත්තා මෙන්න මේව ටිකක්. අපි කාරක ප්‍රාග්ධනය මෙන්න මේ ටික අපිට මතක තියෙන්න ඕන කියන එකයි මට අවශ්‍ය. කාරක ප්‍රාග්ධනය. ඒතර අපි මේක මුලින්ම ඉගෙන ගන්නවා මොකද්ද? current assets කියන්නේ මොකද්ද? ජංගම වත්කම් කියලා කියන්නේ අපි දැන් 1 2 3 කියලා 3 4ක් කියනවා. ලෝකයේ වෙන්න පුළුවන්, නිෂ්පාදන භාණ්ඩ වෙන්න පුළුවන්, ණය ගැතියන් වෙන්න පුළුවන්, ඇති මුදල් වෙන්න පුළුවන්, උපකාර පිළිවෙල වෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ දන්න ඕනේ ජංගම වත්කම් කියන්නේ මොකද්ද? ඒකට උදාහරණ. current liabilities. ජංගම වගකීම් කියන්නේ මොකද්ද? ඒකට උදාහරණ. ඊළඟට අපි කිව්වා මොකද්ද? gross working capital. මොකද්ද දල කාරක ප්‍රාග්ධනය? මම කිව්වා දල කාරක ප්‍රාග්ධනය කියලා කියන්නේ ව්‍යාපාරයක් තුල ජංගම වත්කම් වල තියෙන ආයෝජනයට අපි කිව්වා gross working capital. ව්‍යාපාරයක් තුල ජංගම වත්කම් වල තියෙන ආයෝජනය කියන්නේ ව්‍යාපාරයේ මුදල් කොච්චර current assets වල දාලා තියෙනවද? ඒකටත් කිව්වා gross working capital කියලා. ඊළඟට මම කිව්වා net working capital.
ජංගම වත්කම් වලින් ජංගම වගකීම් අඩු කරාම එන එකට අපි කිව්වා net working capital. ඒකත් අපි දැනගන්න ඕනේ කිව්වා. ඊළඟට මම කිව්වා 3 methods. Working capital financing. Low risk, medium risk, high risk. ඊළඟට මම කිව්වා කාරක ප්‍රාග්ධනයේ මූල්‍යණය කරන ක්‍රම තුනක්. මොකද්ද? එකක් කිව්වා high risk කියලා කිව්ව මොකද්ද? කෙටි කාලීන වගකීම් වලින් ස්ථාවර වත්කම් ජංගම වත්කම් දෙකම මූල්‍යණය කරනවා නම් අපිට high risk. low risk කියලා කිව්වා දිගු කාලීන වගකීම් වලින් ජංගම වත්කම් ස්ථාවර වත්කම් දෙකම මූල්‍යණය කරනවා නම් අපි කිව්වා low risk කියලා. එහෙම නැත්නම් medium risk කියලා කියන්නේ දිගු කෙටි කාලීන වගකීම් දෙකෙන්ම ජංගම සහ ස්ථාවර වත්කම් මූල්‍යණය වෙනවා නම් ඒකට අපි කිව්වා medium risk කියලා. ඒකට මෙන්න මේ methods තුනක් ගැන අපි සාකච්ඡා කරා. ඊළඟට මෙහෙයුම් චක්‍රය නැත්නම් net working capital cycle මේකට අපි කියන cash cycle මෙහෙයුම් චක්‍රයත් ඉගෙන ගත්තා. මූල්‍ය චක්‍රයත් ඉගෙන ගත්තා. මෙහෙයුම් චක්‍රය කියලා කිව්වා stock turnover period එකට debtors turnover period එක. ඒ කියන්නේ තොග රඳවා ගැනීමේ දින ගණන එකතු කරා ණයගැතියන්ගේ දින ගණන. එතකොට එනවා OP. මෙතෙන්ට මේ STP එක DTP එකට එකතු කරලා creditors period එක අඩු කරාට පස්සේ එනවා කිව්වා net working capital එක. ඔන්න ඔච්චරයි කාරක ප්‍රාග්ධන චක්‍රය කළමනාකරණය කාරක ප්‍රාග්ධනය කියලා අපි දැනගත යුතුයි. right. එක මොහොතක් විනාඩියක් අරගෙන බලන්න මේක තේරෙන්නේ නැති මොන හරි දෙයක් තියෙනවද ප්‍රශ්න අහන්න තවදුරටත් පැහැදිලි කරගන්න. මොකද අපිට මේක ගොඩක් වැදගත්. right. මේ ටිකම තමයි විභාගයේදී අපි අහලා තියෙන්නේ. ඊට වඩා මොකුත් අහලා නැහැ. මේක අපිට වැදගත්. බලන්න මේ ටික බලලා මොනවා හරි මේක තේරෙන්නේ නැති කොටසක් තියෙනවා. එක කතා කරන්න එක ටෙක්ස්ට් එකක් දාන්න තේරෙන්නේ නැත්තම්. right Ishan, thank you. Chaturya, Achini, Dulip, Ishani, Avindya, කලන අපි අලුතෙන්ද කලන ජොයින් වුණේ අද. right Sujit, thank you. Sumudu, yeah thank you. Nadishika, ඔයගොල්ලන් කොහමද? right thanks කලන. thanks Kavindya. right right ඒ කියන්නේ ගැටලුවක් නැහැ කියන එක. එතකොට අපි මෙහෙම දෙයක් කරමු. දැන් මේක තවදුරටත් විභාගයට ආපු ගාණක් මම ඔයගොල්ලන්ට එක්ක ෂෙයා කරන්නම්. එතකොට ඒකත් අපි එකතු කරගෙන මේක ඊළඟ පියවරට අපි යමු. අපේ සාමාන්‍යයෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. right. මෙන්න මෙහෙමයි. අපිට තියෙනවා අවුරුදු 2018 කියලා දීලා තියෙනවා 2017. මිලියන් වලින් දීලා තියෙනවා. right. turnover එක 6783යි 6855යි. ඊට පස්සේ විකුණුම් පිරිවැය cost of goods sold දීලා තියෙනවා
5,411යි 5,258යි. ඊට පස්සේ ස්ටොක්ස් තොගය 1,455යි 1,444යි. debtors එහෙමනම් අපි කියනවා ණය ලැබීම 1,097යි 1,319යි. creditors ගෙවීම 922යි 1,357යි. එතකොට අපෙන් අහන ප්‍රශ්න 1 2 3 4 මොනවද අහන්නේ 2018 වර්ෂය සඳහා තොග රැඳවුම් දින ගණන ඒ වගේම තමයි ණය ගැති රැඳවුම් දින ගණන ණය හිමි රැඳවුම් දින ගණන මෙහෙයුම් චක්‍රය සහ මූල්‍ය චක්‍රය. ලකුණු 20ක් හම්බෙන ප්‍රශ්නයක් මේ පහ. තොග රැඳවුම් දින ගණන, ණය ගැති දින ගණන, ණය හිමි දින ගණන, මෙහෙයුම් මූල්‍ය චක්‍රය හදන්න කියලා තියෙනවා. මේ 18 විස්තර තියෙනවා, 17 විස්තර තියෙනවා. හරි. මේක හදන්නට මොනවද දැන් අපිට තව අවශ්‍ය වෙන්නේ? අපි කලින් සති දෙකකට විතර කලින් කරපු සමීකරණ කීපයක් මෙතෙන්ට අවශ්‍ය වෙනවා. මොනවද ඒ සමීකරණ? නාගති පිරිවැටුම් අනුපාතය තොග පිරිවැටුම් අනුපාත ඇහෙන්නේ නැහැ මනසලි. නාගති පිරිවැටුම් අනුපාත අන්න හරි. තොග රැඳවුම් ණය පිරිවැටුම් අනුපාත හිමි පිරිවැටුම් අනුපාත එහෙම නැත්නම් රැඳවුම් දින ගණනට සමීකරණ ඕනේ. ඒක සමීකරණය ඔයගලන්ට මතකද දන්නවද? මොකද්ද සමීකරණය? මේ හරිය ලියුවොත් වෙන්නේද? දැන් තොග රැඳවුම් දින ගණන කියලා කියන්නේ මොකද්ද? මොකක්ද මේ සමීකරණය? average stock cost of goods sold into 365. ණය ගැති ගත්තොත් average debtors sales into 365. ණය හිමි නම් average creditors cost of goods sold into 365. මෙන්න මේ සමීකරණ තුන තමයි අපි කරේ සති දෙක තුනකට විතර කලින්. ওই සමීකරණ තුන තියෙනවා නම් අපිට පුළුවන් හොයන්න තොග රැඳවුම්, ණය ගැති, ණය හිමි. එතෙන්ට යන්න කලින් මට කියන්න මෙන්න මේ සමීකරණ පැහැදිලිද කියලා? කවුරුට හරි ගැටලුවක් තියෙනවා නම් මට ටෙක්ස්ට් කරන්න නැත්නම් කියන්න. සාමාන්‍ය තොගය, average stock අවුරුදු දෙකක් තියෙනවා. ඒතර තොගේ සාමාන්‍ය. ඇත්තට මේක කියන්නේ තොගේ සාමාන්‍ය බෙදනවා පොදු කාර්ය පිළිවෙල. cost of goods sold. වැඩි කරනවා 365. අනික ණය ගැති සාමාන්‍ය බෙදනවා විකුණුම් වලින් 365. ණය හිමි සාමාන්‍ය බෙදනවා පොදු කාර්ය පිළිවෙල 365. පැහැදිලිද සමීකරණ තුන? පේනවද සමීකරණ තුන? සර් දෙවෙනි සමීකරණේ තුන්වෙනි සමීකරණේ පොඩ්ඩක් ආයෙ කියන්න. ඔව්. දෙවෙනි සමීකරණේ තියෙන්නේ දැන් අපිට ණය ගැති දින ගණන. එතකොට මෙතන average debtors ණය ගැතියන්ගේ සාමාන්‍ය. අවුරුදු දෙකක් තියෙනවා. දෙක එකතු කරලා දෙකට බෙදුවාම අපි දෙනවා සාමාන්‍ය ණය ගැතිය කොච්චර. ඒක බෙදනවා sales වලින් විකුණුම් වලින්. ඇයි? ණය ගැතිය සම්බන්ධ වෙන්නේ විකුණුම් වලට.
විකුණන්නට පස්සේ තමයි අපි ණයට ගන්න. ඒක 365 වැඩි කරනවා. මෙතන average creditors ණය හිමියන්ගේ සාමාන්‍ය 17 18 එකතු කරලා දෙකට බෙදුවා. ඒක සම්බන්ධ වෙන්නේ පොදු කාර්ය පිළිවෙලත් එක්ක. purchases එක cost of goods sold ඒක 365 වැඩි කරනවා. එතකොට ඒකට උත්තරයක් දෙන්න. එතකොට මේ ටික තියෙනවා නම් අපිට පුළුවන් වෙන්න ඕනේ ඊටු දෙක හදාගන්න. තව මේ සමීකරණ සම්බන්ධයෙන් කාට හරි ගැටලු තියෙනවා. නැත්නම් සමීකරණේ පැහැදිලිද? උදාර ශානි දුලිත් චාතුරය අචිනි කාට හරි සමීකරණ පිළිබඳ ගැටලු තියෙනවද? සමහරට right. එහෙමනම් කාට හරි මට ගැටලුවක් තියෙනවා නම් කියන්න. නැත්නම් අපි පටන් ගමු පළවෙනි එක. බලන්න හදන සමීකරණ දාලා මේ තියෙන 17 මේ තියෙන 18 ඔක්කොම මිලියන්ස් වලින් තියෙන්නේ අපිට කියනවා 18 අවුරුද්දේ තොග රඳවුම් දින ගන්න. 18 සමීකරණය පොඩ්ඩක් කියන්නකෝ. මොන සමීකරණයද? තුන්වෙනි සමීකරණය. තුන්වෙනි සමීකරණයනේ ණය හිමි රඳවුම් දින ගන්න. එතකොට මෙතෙන් දෙනවා ණය හිමියන්ගේ සාමාන්‍ය බෙදීම පොදු කාර්ය පිළිවෙල cost of goods sold වැඩි කිරීම 365. එතකොට මෙතන මේ creditors ලගේ සාමාන්‍ය debtors ලගේ සාමාන්‍ය stocks වල සාමාන්‍ය තමයි මේගොල්ලෝ සමීකරණ තුනට අරන් තියෙන්නේ. වෙන කාට හරි මොනවද ගැටලු තියෙන්නේ? හරි එහෙමනම් හදන්න බලන්න පළවෙනි තොග රඳුම් දින ගන්න කීයද බලන්න. මෙහෙම එකක් තියෙන මේ සමීකරණ ටික තියෙනවා අර මම දීපු දැන් මේකේ රීඩින් මැටීරියල්ස් වල නම් මේක තියෙනවා. ෂෝට් නෝට් එකත් මම අන්තිමට දෙන්නම්. ඒකෙත් මේ සමීකරණ තියෙන ටික තියෙනවා. ඒක දැනට මගේ අර දැන් මේ ඔයගොල්ලන්ට මම නෝට් එකක් දීලා තියෙන එකේ මේ සමීකරණ ටික තියෙනවා. නැත්තම් අන්තිමට මම කොහොමද ෂෝට් නෝට් එකක් දෙනවා මේ ඒකේ මේ ඔක්කොම සමීකරණ තියෙන. ඒ කියන්නේ කාරක ප්‍රාග්ධනය එහෙම නැත්තම් ලාභදායකත්වයේ ඒ ඔක්කොම තියෙන සමීකරණ ටික උත් තියෙනවා. ඒක මම කොහොමත් අන්තිමට දෙනවා මේ මුළු ඔක්කොගෙම. මොකක්ද උත්තරේ? පළවෙනි එකට උත්තරේ කාටද කියන්න පුළුවන් නම් අනිත් පැයටත් එක ටැලි කරලා ඒ උත්තරේ එනවනම් අපිට පුළුවන් ඊළඟ එකට යන්න. හදපු කෙනෙක් ඉන්නවනම් කියන්න උත්තරේ. තොග රඳවුම් දින ගන්න කීයද? දින 99යි. කීයද? දින 99යි. 99. කොහොමද අනිත් පැත්තෙන් උත්තරේ? 99 කියලා කියනවා අපේ සුජිත්. තව කාට හරි කියනවද? පළවෙනි සමීකරණේ මේ සාමාන්‍ය විකුණුම් පිරියය නේද යට කොටසෙන් අපි ගන්නෙ? අන්න හරි. cost of goods sold කියන එක තමයි ගන්නෙ. ඒකෙදි average එකක් නැහැ. 2018 අවුරුද්ද මේක තියෙන්නේ. නමුත් average stock එක ගන්නකොට මේ දෙක එකතු කරලා දෙකට බෙදන්න. තොගේ සාමාන්‍ය ගන්නකොට අවුරුදු දෙක එකතු කරලා දෙකට බෙදනවා. යට COGS හදන අවුරුද්දට තමයි ඒක ගන්න. මොකද නැත්තම් දෙකෙන්ම average කරොත් එම ඒකේ effect එක නැති වෙන නිසා. අනිත් පැයට මොකක්ද උත්තරේ? තොග රඳුම් දින ගන්න. ඒ කියන්නේ සර් දෙකේම සාමාන්‍ය නේද ගන්නෙ දෙකේම නැද්ද? නෑ උඩ තියෙන average stock. යට තියෙන COGS. එතකොට උඩ විතරයි සාමාන්‍ය. රයිට් එහෙනම් වැරදි සර්. right. හරින්ද කියනවා 97.77. එකයි මොකද දැන් දෙකේම සාමාන්‍ය ගත්තොත් ඒ කියන මේක නැති වෙනවා. 97.77 කියලා තව උත්තරයක්.
හරිද කන්ටිනියු කරන්න ඊටු ටික අනිත් පැයට කොහමද උත්තරේ ආවද මොකක්ද ආව උත්තරේ 97 yes කලන කියනවා 97 කියලා දුලිප්ට 101 එන උත්තරයක් මොනවද අනිත් පැයට ආව උත්තර 97 උදාර දුලිප් මොකද 101 ආවේ ඇවරේජ් ස්ටොක් එක කීයද ආවේ දුලිප් සර් 1499.5 499.5 ඊට වඩා අඩු වෙන්න ඕනේ. ඇයි 1455ට 1444 එකතු කරලා දෙකට බෙදුවාම අනිවාර්යෙන් මේක මේ දෙක අතර තුර නේද වෙන්නේ? 1449. 1449 ඒක හරි. ඒක බෙදීම 5411. නේද ඔයාගත්තේ? cost of goods sold 5411. 97 එනවා සර්. 97 එනවා හරි. වෙන කාටද 97ට වඩා වෙනස් උත්තර ආවේ? මොන හරි තියෙනවා නම් ටෙක්ස්ට් කරන්න කියන්න. මොකද අපිට මේක මේ ගාන හරි වටිනවා. මොකද මේ වගේ ගණන් දිගටම ඇවිල්ලා තියෙනවා. දැන් ලකුණු මේ 5යි 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 5යි. මේක හදාගත්තා නම් ලකුණු කෙලින්ම 20යි. ඒ නිසා මේක මේ හරියට අපි දාගන්න බලන්න මොනවා හරි තේරෙන්නේ නැත්නම් ටෙක්ස්ට් කරන්න නැත්නම් කතා කරන්න. පළවෙනි එක කරපුවා දෙවෙනි එකට යන්න. කාට හරි තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා. එක්ස්ප්ලেইন කරන්න කාට හරි තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා. රයිට් ඔක්කොටම මේ උත්තරේ එනවා. ඒ කියන්නේ හරි. එතන අපි කොහොමද ගත්තේ? අතරම ගත්තොත් ඇවරේජ් ස්ටොක් කියලා කියන්නේ මොකද්ද? 1455 එකතු කිරීම 1444 ඒ මුළු ඔක්කොම බෙදනවා දෙකෙන්. ඔන්න ඇවරේජ් එක ගත්තා. ඊට පස්සේ ඒක බෙදනවා 5411. ඒ එන උත්තරය වැඩි කරනවා 365. ඔන්න ඕක තමයි ඕගොල්ලන්ට එන්න ඕනේ. 365 කියන ගාන වැඩි කරනවා මොකෙන්ද? තොගේ සාමාන්‍ය 1455 එකතු කිරීම 1444 බෙදීම දෙක. ඒක බෙදනවා COGS 5711. කාට හරි ඒක ගැටලුවක් නම් තේරුම් නැත්තම් කියන්න බලන්න. චාතුර්යා කාවින්දි ඔයගොල්ලන්ට කොහමද? අචිනි ඉෂානි ඔයගොල්ලන්ට උත්තර ආවද? මන්දහාසි ඔයගොල්ලෝ රයිට් චාතුර්යා thank you සුමුදු මම හිතන උත්තරේ මට කිව්වා අදීශිකත් කිව්වා අනිත් අයට කොහොමද ගැටලුවක් තියෙනවනම් මට කියන්න ටෙක්ස්ට් හරි කරන්න මොකද නැත්තම් concept එක හරි ගියේ නැත්නම් වැඩක් නෑ අපි ඔක්කොම එකට හැමෝම මේ through වෙන්න ඕනේ right පළවෙනි එක හරි නම් දෙවෙනි එකට යන්න ණය ගැතියන්ගේ උත්තරේ බලන්න කීයද කියලා ණය ගැතිය ණය ගැතිය නඳුම් දිය ගන්න බලන්න average debtors sales වලින් බෙදලා 365 වැඩි කරනවා මේක එක පාරක් දාගත්තාම concept එක ක්ලියර් ආයේ පළවෙනි විදියන්නේ 65 කියලා සුදීප් කියනවා උදාර yes චාතුර්යා දුලිප් සුජිත් හතර දෙනෙක් අනිත් අයට උත්තර එනවද 65 එනවද වෙනත් උත්තර එනවද මොනවා හරි ගැටලු තියෙනවා නම් කියන්න අපි නැත්තම් ප්‍රොසීඩ් කරමු
රයිට් ඔක්කොම 65 ගන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. මොකද ඊට වඩා වෙනස් උත්තර තියෙනවා නම් මට කියන්න. එතකොට මම ආයෙ එක්ස්ප්ලেইন කරන්න. ඒකෙත් කරන්නේ ඇවරේජ් දෙක 1097 එකතු කරා 1319 බෙදුව දෙකේ ණය හිමි 3 මිනිත්තු. ඒත් අපි 97යි 65 ගියා. ඊළඟට බලන්න ණය හිමි. right 76.76 කියන්නේ 76ක් වගේ උත්තරයක් එකෙන් එනවා. අනිත් පැයට කොහොමද? 76ක් අපි 77ක් ඒ වගේ රේන්ජ් එකම 98යි 65යි. right 76යි so basically save අපි දැන් ගමු 77ක් කියලා එකට. 77යි මේක අපි උනන 98යි කියලා ගමු. 98යි 65යි 77යි. right කොහොමද අනිත් පැයට ණය හිමි උත්තරේ ගැටුවක් ආවද ඇවරේජ් ක්‍රෙඩිටර්ස් කොහොමද ගන්නෙ 922යි 1354යි දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා 922යි 1354යි දෙක එකතු කරලා දෙකෙන් බෙදලා ඒ උත්තරේ බෙදනවා COGS 5411 වැඩි කිරීම 365 කාට හරි වෙනස් උත්තරයක් තියෙනවද? right මම හිතනවා ඔක්කොටම ඒක උත්තරේ එන්නේ නැති කියලා. හරි. එහෙමනම් දැන් බලන්න මෙහෙයුම් චක්‍රය කොච්චරද? මූල්‍ය චක්‍රය කොච්චරද? මෙහෙයුම් චක්‍රය කොච්චරද? මූල්‍ය චක්‍රය කොච්චරද? right 163ක් කියලා කියනවා. මෙහෙයුම් චක්‍රය මූල්‍ය චක්‍රය 87ක් කියලා කියනවා. ඔව් 76 ගත්තොත් එමේ 77 ගත්තොත් 86යි. right so මූල්‍ය චක්‍රයට සුද්ධ මෙහෙයුම් චක්‍රය කියන්නත් පුළුවන්ද? මූල්‍ය චක්‍රයට yes ඒක පුළුවන්. සුද්ධ කියලා කියන්නේ අර net working capital කියලා කිව්වත් cash cycle කියලා කිව්වත් සුද්ධ මූල්‍ය කියන්න පුළුවන්. එහෙම නැත්නම් මූල්‍ය කියන්න පුළුවන්. ආර්ග ප්‍රාග්ධන චක්‍රය කියලා කියන්නේ ඇත්තටම මූල්‍ය චක්‍රය. සමහරවිට එක එක මොනින් හඳුන්වනවා. හතර පොඩ්ඩක් කියන උත්තරය අපේ හතර මේ අන්තිම එකද? ඔව් හතරවෙනි එක. හරි. ඒක දැන් මෙහෙයුම් චක්‍රය කියලා කියන්නේ මොකක්ද? මෙහෙයුම් චක්‍රය කියලා අපි කියනවා තොඟ රඳවා ගැනීමේ දින ගණන සහ ණය ගැතියන්ගේ දින ගණන එකතු. කියන්නේ කොච්චර කාල සීමාවක් ඔයා මුදල් තොගේ හැටියට ණය ගැතියන් හැටියට තියා ගන්නවා අනිත් පැත්තේ. ආයෝජනයේ පැත්තේ රුපියල් වලින් ගත්තොත්. කාලය ගත්තොත් කොච්චර කාල සීමාවක් තුළ තොඟ රඳවා ගැනීමක් සහ ණය ගැතියන් හදා ගැනීමක් සිදු කරනවා. එතකොට එතන එකේ සහ දෙකේ එකතුව තමයි මෙහෙයුම් චක්‍රය කියලා කියන්නේ. එතකොට 98ට එකතු කරොත් 65 ඒ දෙක එකතුව තමයි මේ 163 කියලා එන්නේ. පැහැදිලිද?
අනිත් අය උත්තර ආවේ නැහැ. මොකද ඔයගලන්ට උත්තරේ පැහැදිලි නැද්ද? නැත්නම් අර හදපු ක්‍රමේ ගැටලුවක්ද කොහමද? මට උත්තර දෙකයි මෙතන තියෙන්නේ. සුජිත් කිව්වා, බුද්ධි කිව්වා, මම දැන් දුලිප් කතා කරා. අනිත් අයට කොහමද? සර් ණය ගැති රැඳුම් දින ගන්නයි ණය හිමි රැඳුම් දින ගන්නයි ආයෙ පොඩ පැහැදිලි කරන්න. හරි. දැන් අපි ගත්තොත් ණය ගැති කියලා කියන්නේ ඩෙටර්ස්ලා. අපි කොයිතරම් කාල සීමාවක් ණය ගැතියන් අපේ බුක් එකේ තියා ගන්නවා කියන එක. ඒතර ඒක හදා ගන්න අපි මොකද කරන්නේ? සාමාන්‍ය. ඒ කියන්නේ ණය ගැතියන්ගේ සාමාන්‍ය බලනවා. අවුරුද්ද දෙකක ෆිගර්ස් දෙකක් තියෙනවා. ඒ දෙක එකතු කරලා දෙකට බෙදලා ගත්තාම අපිට එනවා ණය ගැතියන්ගේ සාමාන්‍ය. ඒක සම්බන්ධ වෙන්නේ කාටද? විකුණුම් වලට. ඒක නිසා ඒක විකුණුම් වලින් බෙදීමක් කරනවා. එතකොට එනවා ඇත්තටම රේෂියෝ එකක් ඇත්තටම එන්නේ. ඇවරේජ් ඩිටර්ස් බෙදුවම සේල්ස් වලින් මම කර රේෂියෝ එකක් අනුපාතයක් එනවා. ඒක මම වැඩි කරනවා අවුරුද්දේ දින ගන්න 365. ඒකට අපි කිව්වා ණය ගැති. කොච්චර කාල සීමාවක් තියාගන්න. ඊළඟට අපි යනවා ණය හිමි. ඒ කියන්නේ මම මුදල් සප්ලයර්ස් එකට ගෙවන්න කොච්චර කාල සීමාවක් ගන්නවද? අඩුද වැඩිද? ඒ කියන්නේ ඒක සම්බන්ධ වෙනවා මේ cost of goods වල පොදු කාර්ය පිරිවැයත් එක්ක. ඒකේ average creditors මේ අවුරුද්දේ සහ ගිය අවුරුද්දේ දෙකේ සාමාන්‍ය අරගෙන ඒක බෙදනවා COGS එකේ. එතකොට එන අනුපාතය වැඩි කරනවා 365. එතකොට මට එනවා කොච්චර කාල සීමාවක් මම මගේ සප්ලයර්ස්ලට නොගෙවා ඉන්නවා. දවස් කොච්චර කාල සීමාවකින්ද මම ගෙවන්නේ? ඒකට නම් හිමියන්ගේ දින ගන්න කියලා අපි සාකච්ඡා කරා. ඒතර ඒක තමයි creditors ලගේ average එක බෙදනවා COGS එකේ වැඩි කරනවා 360. පැහැදිලිද? කොහොමද අනිත් අයට කතා නොකරපු උත්තර නොදීපු ටෙක්ස්ට් නොකරපු අයට මේකේ ගැටලුවක් තියෙනවා. සර් ඔව්. excuse me. ඔව්. සර් එතකොට දැන් උතන වෙන්නේ ව්‍යාපාරයක් භාණ්ඩ ණයට අරගෙන ඔව්. ඒවා නිෂ්පාදනය කරලා ඒවා ණයට විකුණලා ඔව්. නායකරුවන්ගෙන් මුදල් අරගෙන ඔව්. ණයමියන්ට මුදල් ගෙවන්න යන කාල සීමාවත් එක්ක සම්බන්ධයක් තමයි උතන වෙන්නේ. ඒක හරියට හරි. ඒක තමයි අපි මේ කොටස් දෙකකට කඩලා මේක පහසු කරගන්න හැදුවේ. ඒ කියන්නේ දැන් ඇත්තටම වෙන්නේ මම මෙතන ව්‍යාපාරිකයෙක් නම් පටන් ගන්නකොට මම අර සප්ලයර් කෙනෙක් නම් බඩු ටික අරගෙන මම මෙතන ප්‍රොසෙස් කරලා ඒක විකුණලා ණය ගැති හැටියට තියාගෙන ණය ගැතියන්ගේ මුදල් ටික ආපහු අතට ආවහම තමයි මම ආයෙ අර කොටිම සප්ලයර්ට පේ කරන්නේ. හරි? ඒක ඔය කියන චක්‍රය තමයි අපි මේ කොටස් දෙකකට කැඩුවා මෙහෙයුම් සහ මූල්‍ය කියලා. ඔය චක්‍රයේ කියන කළමනාකරණය තමයි කාර්ක ප්‍රාග්ධන කළමනාකරණය කියලා කියන්නේ. ඒක පැහැදිලි කරගන්න තමයි මේ අපි කෑලි දෙකකට කඩලා හඳුනාගෙන ගණනය කිරීම ගණනය කිරීම කරන්නේ. ඒත් මෙහෙම කරාම අපි දන්නවා දැන් මෙහෙයුම් චක්‍රය ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපි හිතුවොත් සාපේක්ෂව අපි ඉන්නේ විනිෂ්පාදනය කරන ව්‍යාපාරයක නම් ඒක කොච්චර තොග රඳවා ගැනීම දින ගණනක්ද හොඳ? කොච්චර ණයගැති දින ගණනක්ද හොඳ? කොච්චරද මෙහෙයුම් චක්‍රයේ ජීවිතය කියන එක මම සාපේක්ෂව බලනවා. මම ස්ටීල් මෙටල් එකක නම් කොච්චර කාලයක් මම ණයගැතිව තියා ගන්නවද? කොච්චර කාලයක් මම දින ගණනක් තොගේ තියා ගන්නවද? ඒක සාපේක්ෂව අපි බලනවා ඒ ව්‍යාපාරය තුල ඒ ඉන්ඩස්ට්‍රි එක තුල මම හොඳද නරකද? ඒ මගේ එෆිෂියන්සි කාර්යක්ෂමතාවය තීරණය කරන රේෂියෝස් තුනක් තමයි මේ. වෙළඳපළට සාපේක්ෂව ඉන්ඩස්ට්‍රි එකට සාපේක්ෂව මගේ මේ රේෂියෝස් ඩිටියෝරේට් වෙනවා නම් ඒ කියන්නේ මම හොඳ නැහැ. වෙළඳපළත් එක්ක මම ඉන්නවා නම් මම කියනවා මම කම්පිටිටිව්. වෙළඳපළට වඩා මම වැඩිපුර හොඳ තැනක ඉන්නවා නම් මට තියෙනවා ඇඩ්වාන්ටේජ් එකක් කම්පිටිටිව් එජ් එකක්. කියලා අපි සාකච්ඡා කරන්නේ ඔන්න ඕක. කාර්යක්ෂමතාවය තමයි මෙතනදී සාකච්ඡා කරන්නේ. ඇත්තට මේ රේෂියෝස් තුනට කියනවා කාර්යක්ෂමතා අනුපාත කියලා. කලින් අපේ මූල්‍ය අනුපාතවල අනුපාත වර්ග කීපයක් තිබ්බනේ. ලාභදායක, ද්‍රවශීලතා, කාර්යක්ෂමතා කියලා කියන්නේ මෙන්න මේ තුන. කොච්චර දුරට ව්‍යාපාරය තුළ
කාරක ප්‍රාග්ධානය කළමනාකරණය කර ගන්නවාද කොච්චර කාර්යක්ෂමද මේ කිව්වේ කාරක ප්‍රාග්ධාන අයිතමය මෙහෙම තියෙන ෆික්ස් ඇසෙට්ස් උත් තියෙනවා ස්ථාරවත්කම් කළමනාකරණය කිරීම රේෂියෝ දෙකකුත් තියෙනවා ඒක ඇසෙට් එෆිෂියන්සි කියන ෆික්ස් ඇසෙට් එෆිෂියන්සි මේ කරන්ට් ඇසෙට් එෆිෂියන්සි කියන එකයි මේ කියන්නේ ඒත් මේකෙන් තීරණය කරනවා ඔයා කාර්ක ප්‍රාග්ධානය නිසි පරිදි කළමනාකරණය කරනවද නැද්ද කියන එක තමයි මේ පැහැදිලි කරලා දෙන්නේ වෙන මොනවද ප්‍රශ්න? දැන් මේකේ වටිනාකමත් ඔයගලන්ට දැන් මේක අනවශ්‍ය විදිහට දිග යනවා කියලා කියන්නේ එහෙම ලොකු ප්‍රශ්නයක් නේ. දැන් මේක 98යි. අපි ඉන්ඩස්ට්‍රි එකේ තියෙන්නේ 75යි නම් ඔන්න අපි 98යි. කියන්නේ අපි ඔගේ කළමනාකරණය කිරීම ගැටලුවක් තියෙනවා. ඇයි? ඉන්ඩස්ට්‍රි එකට සාපේක්ෂව මම වැඩිපුර තියාගන්න. මම කම්පිටිටිව් නෑ. හරි ඉන්ඩස්ට්‍රි එකේ හැබැයි දවස් 100 නම් so I am there. මම දවස් 98කින් මැනේජ් කරනවා. ඒ වගේම තමයි ණය ගැටිය 65යි. අපි તો මේක 30කට බස් යනවා කියලා කියන්නේ මොකද? මගේ කලෙක්ෂන් ගොඩක් හොඳයි. හැබැයි මේක 90කට යනවා කියලා කියන්නේ මගේ කලෙක්ෂන් හොඳ නැහැ. ඇයි? දවස් 65න් මම සල්ලි ගත්ත එක ඊළඟ අවුරුද්ද වෙනකොට 90ක් යනවා. එහෙනම් ණය ගැතිය උන සල්ලි ගෙවන්නේ. මට ලික්විඩිටි ප්‍රශ්නයක් තියෙනවා. මට කලෙක්ෂන් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි 65 මට 30ට බස් යන්න පුළුවන් නම් අන්න. මගේ ඩෙට් මැනේජ්මන්ට් හොඳයි. ඔය කස්ටමර් ඩෙටස්ලා හොඳට මැනේජ් කරනවා. ඒතකොට ඔයාලට පිටින් සල්ලි ගන්න ඕනේ නැහැ. ඇයි මේ කැෂ් ෆ්ලෝ එක එනවා. බැංකු ගානේ දුවන්න ඕනේ නැහැ. හරි ඒ සල්ලි වලින් මේක ගෙවන්න පුළුවන් කියන එක තමයි අනිත් පැත්තෙන් කතාව. වෙන මොනවද ප්‍රශ්න තියෙන්නේ? සර් මේ මූල්‍ය ප්‍රකාශන විග්‍රහය කියන එක අපි කරේ නෑ නේද සර්? මට තේරුන්නේ නැහැ. මේ මූල්‍ය ප්‍රකාශන විග්‍රහය කියන ටියුට් එක සර් අපි කරේ නෑ මට මතක විදියට. නෑ මූල්‍ය ප්‍රකාශන විග්‍රහය කියන එක අපි මේ ප්‍රසන්ටේෂන් එකේ ටික මම කරා නේද? මට නම් මතකයක් නෑ සර්. මම එදා ඇහුවා මට මොකද ඒකෙදි අපි අර ඕකේ ගොඩාක් නෑ පිටු මං හිතන්නේ කීපයයිනේ තියෙන්නේ එතන. ඔව් සර්. ඔව් ඒ ටික මම හිතන්නේ දැන් මොකද ඕක ගොඩක් වෙලාවට මම උතන මේ ගණන් දිගටම කරේ නැත්තේ මේ මොකද ප්‍රශ්න පත්‍රයක් එකක් දෙකක් එක කරනකොට ඔක පහසු නිසා තමයි මම උතන මේ අර concept එක විතරක් clear කරගෙන ගියේ. සර් හරියට. එහෙමයි මොකද නැත්තම් උතන ගාන හදන්න ගියොත් ටිකක් අපිට ලොකු වෙලාවක් යනවා මොකද ප්‍රශ්න පත්‍ර වල දැන් මම මේ කාර්ක ප්‍රාග්ධන වෙනම ගත්තේ මේක වෙනම ගානක් එනවා. අරක ටිකක් ලොකු ගානක් මූල්‍ය ප්‍රකාශන විග්‍රහය සහ අනුපාත ඒක ටිකක් මේ දවසක් දෙකක් යනවා ඒ ගානක් අපිට හදන්න. ඒකෙදි මම අර වැඩිපුර කරනවා කියලා තමයි මම ඔයගලන්ට කියන්නේ ගියේ මොකද නැත්තම් මේ වෙන වෙනම අනුපාත එතන දීර්ඝව ඩිස්කස් කරේ නෑ මේ අර එතන දල වශයෙන් අපි සාකච්ඡා කරා මූල්‍ය ප්‍රකාශන කියන්නේ මොකක්ද ඒකේ වැදගත්කම සහ අනුපාත මෙන්න මෙහෙම පහක් හරි හයක් හරි තියෙනවා කියන එක තමයි එතනදි කරේ. හැබැයි මම මේ ටියුට් එකක් දීලා තියෙනවා. ඒ ටියුට් එකේ වර්ක් එක්සැම්පල් එකකුත් තියෙනවා කොහොමද හදන්නේ. ඒ වගේම මේ අසයින්මන්ට් එකකුත් මම නිකන් දුන්නා පුළුවන් නම් ඒ අනුපාත ටික පුරුදු වෙන්න කියලා. ඒක තියෙනවා. ඒක ඕගලන්ට කරන්න පුළුවන්. නමුත් අපි විභාගයේ ගානක් සාකච්ඡා කරනකොට තව වෙනම දිශානීති ටිකක් මොකද ඒකේ වෙනම ප්‍රශ්න ටිකක් තමයි අහන්නේ. මෙන්න මේ වගේ දෙයක් ඒකේ අහන නිසා. වෙන මොනවද තියෙන්නේ අපිට ගැටලු? සර 87 ආපු විදිය කියනද මූල චක්‍රය? මම තේරුන්නේ. මූල චක්‍රය 87 ආපු විදිය පොඩ්ඩක් කියනවද? හරි. මූල්‍ය චක්‍රය කියලා කියන්නේ මොකක්ද ඊළඟට? දැන් මෙහෙයුම් චක්‍රය මොකක්ද අඩු කරන්නේ අපි? ණය හිමි දීර්ඝ ගන්න. දැන් මෙහෙයුම් චක්‍රය කියලා කිව්වා 1 2 එකතු. මූල්‍ය චක්‍රය කියලා කියන්නේ 1 2 එකතු කරලා එකෙන් 3 අඩු කිරීම. ඒ කියන්නේ තොග රැඳුම් දින ගණනට ණය ගැටි රැඳුම් දින ගණන එකතු කරලා එකෙන් අඩු කරනවා ණය හිමි කිරීම. එතකොට ඒක තමයි මූල්‍ය චක්‍රය කියලා කියන්නේ. නැත්නම් කාරක ප්‍රාග්ධන චක්‍රය කියලා කියන්නේ ඒක. එතකොට දැන් මෙතනදි ගත්තොත් 98යි 65යි එකතු කරලා එකෙන් අඩු කරනවා 77යි. ඔය 76යි. එතකොට එනවා 87ක්. ඒකයි මූල්‍ය චක්‍රය අපි නිර්වචනය කරලා තියෙන විදිය. පැහැදිලිද? ඔව් සර්. අනිත් අයට කොහොමද? පැහැදිලිද ඒකේ මොන හරි වෙන ගැටලු තියෙනවද? Right. එහෙමනම්
අපි ඊළඟ කොටසට මූ වෙමු. ඒවා ගොඩාක් අමාරු ඒරියාස් නෙවෙයි. නමුත් දල වශයෙන් අපි ඒ ටිකත් අපි සාකච්ඡා කරමු. ණය ශ්‍රේණිගත කිරීම. මොකද්ද මේ ණය ශ්‍රේණිගත කිරීම කියලා කියන්නේ? අපි හිතමු යම් ආකාරයකට පාරිභෝගිකයට ණයක් ලබා දීමේදී ඒ පාරිභෝගිකයා ණය ආපසු ගෙවීමේ සම්භාවිතාවය, කියන්නේ ණය ආපසු ගෙවනවද නැද්ද කියන දේ තීරණය කර ගැනීම සඳහා අපිට පුළුවන් ඒ පාරිභෝගිකයාව යම් ආකාරයකට වර්ගීකරණයකට නැත්නම් ශ්‍රේණිගත කිරීමට ලක් කරන්න. ඒ වගේම තමයි ආයතන. දැන් ඔයගොල්ලෝ දකිනවා ඇති බැංකින් ඉන්ස්ටිටියුට්ස් ගත්තොත්, බැංක්ස් ගත්තොත් ඒවා එක එක විදිහට AA, AA+, ඒ ආකාරයට ශ්‍රේණිගත කිරීම වලට අපි ලක් කරනවා. ඒතර මේකෙන් කරන්නේ ණයකට ආයතනයක් වෙන්න පුළුවන්, පුද්ගලයෙක් වෙන්න පුළුවන්, ණයලාභියෙක් වෙන්න පුළුවන්. කොච්චර සුදුසු නැද්ද කියලා යම් ආකාරයකට තීරණ ගැනීමක් තමයි මේ ණය ශ්‍රේණිගත කිරීම හරහා බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් මේක එක පුද්ගලයෙක් වෙන්න පුළුවන්, ආයතනයක් වෙන්න පුළුවන්, අර මම කිව්වාගේ රටක් වෙන්නත් පුළුවන්. දැන් අපි ගත්තොත් ලංකාවේ මොකද්ද රේටින් එක කියලා මූඩීස්ලා හරි එහෙම නැත්නම් වෙනත් ආයතන මගින් හරි කියන මෙන්න මේක තමයි ලංකාවේ ණයක් සඳහා සුදුසුකම. එතකොට මේකේ වටිනාකමක් තියෙනවා. දැන් මේක දැන් මගේ මාව රේට් වෙලා තියෙනවා නම්, මගේ ආයතනයේ රේටින් එකකට යටත් වෙලා තියෙනවා නම් මට හරි පහසුයි කාට හරි ගිහලා කියන්න මම C rated, B rated, AA+. ඒතර ඒ තුන්වෙනි පාර්ශ්වීය ආයතනයකටත් මම දිහා බලලා යම් කිසි තීරණයක් ගැනීමේ හැකියාවක් එනවා මේ කියන විදිහට ශ්‍රේණිගත කිරීමකට යටත් වෙලා තියෙනවා. හැබැයි ඒ ශ්‍රේණිගත කිරීම කල යුත්තේ පිළිගන්න ආයතනයක්. දැන් හැමෝටම ශ්‍රේණිගත කිරීමේදී මේ රේටින් එක දෙන්න බෑ. අන්තර්ජාතිකව පිළිගන්න ආයතනයකින් ලබා ගන්න වර්ගීකරණයකින් රටක ණය ශ්‍රේණිය තීරණය කරනවා. දැන් ලංකාවේ ණය ශ්‍රේණිය තීරණය කරොත් පිටරටියෙකුට ආයතනයකට ඇවිල්ලා කියන්න රයිට් මෙයා A+, මෙයා B+. ඒ නිසා මම මේ ආයෝජනයකට එනවා. මොකද එයා කල්පනා කරන්නේ අතේ තියෙනවා මගේ මුදලක්, රටක මම ආයෝජනය කරන්න ඕනේ. හැබැයි ඒ රටක තියෙන අවදානම තමයි සුදුසුකම තමයි ණයකට මෙන්න මේ රේටින් එක කියලා එයා හිතනවා. මෝල්ඩීව්ස්ද, බංග්ලාදේශ්ද, ඇෆ්ගනිස්තාන්ද, ශ්‍රී ලංකාද කියලා එයා ඩිසයිඩ් කරන්නේ මේ කියන රටට දීලා තියෙන ණය ශ්‍රේණිය හරහා. ඒ වගේම තමයි අපි බැංකුවක් හැටියට මමත් ණය දෙනවා නම් ණයලාභියෙකුට මට මොන හරි ක්‍රමයක් තියෙනවා නම් ඒ ණයලාභියාගේ ණය ශ්‍රේණිය ණයට කොච්චර සුදුසුකම් තියෙනවද කියලා බලාගන්න ඒක මට පහසුවක් වෙනවා. අන්නේ කියන අභිමතාර්ථයෙන් තමයි මේ ශ්‍රේණිගත කිරීමක් හැටියට අපි සාකච්ඡා කරන්නේ. එතකොට මේවා බාහිර ශ්‍රේණිගත කිරීම වෙන්නත් පුළුවන්, අභ්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම වෙන්නත් පුළුවන්. දැන් අපිට ගොඩක් වෙලාවට අපේ අත්දැකීම තියෙන්නේ අභ්‍යන්තරික ණය ශ්‍රේණිගත කිරීම. ඒතු දැන් ඕගොල්ලන්ගේ ඕනම බැංකුවක ගත්තොත් අපි කියනවා ඉන්ටර්නල් රිස්ක් රේටින් එක. අභ්‍යන්තරව ණය ශ්‍රේණිගත කිරීමක් අපි කරනවා. හැම පාරිභෝගිකයෙක්ම ණයක් ලබා දීමේදී ඒ යම් කිසි ආකාරයකට ඒක අපි කියනවා සිස්ටම් එකක් බේස් වෙලා වෙන්නත් පුළුවන්, පද්ධතියක් සම්බන්ධ වෙලා වෙන්නත් පුළුවන්. නමුත් එහෙම නැත්තම් මැනුවලි අපි කරන ක්‍රමයකුත් වෙන්න පුළුවන්. අපි බලනවා ඒ ණය සඳහා ඒ ණයලාභියා කොච්චර සුදුසුද බලා ගන්න මේ කියන ශ්‍රේණිගත කිරීම. ඒතර බාහිරව ගත්තොත් මම කිව්වා වගේ Moody's වගේ ආයතන, S&P වගේ ආයතන වලින් රටවල් ආයතන වර්ගීකරණය කිරීමක් තියෙනවා. ඒතර එළියෙන් බලලත් වර්ගීකරණය කරන්න පුළුවන්, අභ්‍යන්තරිකවත් අපිට පාරිභෝගිකව වර්ගීකරණය කරන්න පුළුවන්. දැන් එතකොට මේ වර්ගීකරණය කරනකොට අපි බලනවා යම් කිසි කාරණා කීපයක්. දැන් නිකම්ම රේටින් එක B, C, D කියලා කියන්නේ නැහැ. ඒ අවුට්පුට් එක එන්න ඉන්පුට් එක හැටියට බලන කාරණා තමයි මේ කියන ව්‍යාපාරික මූල්‍ය, කළමනාකාරීත්ව, ෆන්ඩමෙන්ටල්ස්, මූලික සිද්ධාන්ත,
පිළිබඳ ඇගීමක්. දැන් මෙතන දැන් ව්‍යාපාරික කියලා කිව්වොත් අපි ඒ ව්‍යාපාරික දැන් මෙතන මේ ඊළඟට පැහැදිලි කරනවා මොනවද? මූල්‍ය කියලා කිව්වම මොනවද මම බලන පැරාමීටර්ස්. මොකද්ද මගේ චෙක් ලිස්ට් එක? එහෙම නැත්නම් කළමනාකාරීත්වය කියලා කිව්වම මොනවද මම මැනේජ්මන්ට් එක හොඳයිද ඉවලුවේෂන් එකකදී මැනේජ්මන්ට් අප්‍රසල් එකකදී මම මොකක්ද බැලිය යුත්තේ? ඒ වගේම මූලික සිද්ධාන්ත හැටියට අපි ගත්තොත් මොනවද අපි බලන්නේ? එතකොට ඒක ටිකක් යුනිෆෝම් වෙන්න ඕනේ. දැන් අපි මෙයාව රේට් කරනකොට එක විදිහකුයි අනිත් පුද්ගලයා රේට් කරනකොට එක විදිහකුයි වෙන්න බෑනේ. එතකොට මේ සියලුම පාරිභෝගිකයෝ වේවා ණය ලාභීන් වේවා ආයතන වේවා රටක් වේවා ඒ හැමෝම එකම දෙයක් එහෙම නැත්නම් එකම පාරාමීටීන් හරහා තමයි ඇගීමකට ලක් කරන්නේ. ඒතර ඒ අනුව තමයි මෙයාට කියන්නේ රයිට් මෙයා A+, මෙයා B+, මෙයා C+, මෙයා D, triple B කී අපි වර්ගීකරණය කරන්නේ. ඒතර දැන් අපි ඔය එක එකක් කෙටියෙන් බැලුවොත් ව්‍යාපාරික ඇඟීම. ඒතර ව්‍යාපාරික ඇඟීම කියලා කියන්නේ ඒ ව්‍යාපාරයේ නැත්නම් කර්මාන්තය තුල තියෙන තත්ත්වය. මෙහෙයුම් කාර්යක්ෂමතාව, නෛතික තත්ත්වය, නැත්නම් තරගකාරීත්වය, වෙළඳපොළ ඉදිරි දැක්ම. ඒතර ඒ වගේ දේවල් ටික බලලා තමයි අපි කියන්නේ රයිට්. ඔන්න මෙන්න මේක සතුටුදායක තත්ත්වයක්. නැත්නම් මේකේ ගැටලුකාරී තත්ත්වයක්. වෙළඳපොළ කියන්නේ ව්‍යාපාරික විභවය ප්‍රශ්නයකට ලක් කරන මේ ආයතනය මේ තියෙන ශාස්ත්‍රය තුල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මූල්‍ය තත්ත්වයන් කියලා ගත්තොත් අපි account කවුද හදලා තියෙන්නේ? ඒකේ මොකද්ද ප්‍රමිතිය? කොහොමද අවුරුද්දෙන් අවුරුද්ද මූ වෙලා තියෙන්නේ? ඒතර කොහොමද වත්කම් පිළිබඳ තත්ත්වය? මූල්‍ය ප්‍රකාශවල පිළිබඳ තත්ත්වය? එහෙම නැත්නම් අපි කියන ප්‍රාග්ධාන පිළිබඳ සංචිත පිළිබඳ දේවල් අපි සලකලා බලලා කියනවා රයිට් මෙන්න මේක මෙන්න මේ ස්කෝර් එකකට එන්න පුළුවන්. ඊළඟට කළමනාකාරීත්වය. ඒ කියන්නේ අපි මැනේජ්මන්ට් එක කොයිතරම් දුරට සාර්ථකද අතීත වර්තමාන ඒ වගේම අනාගතයට. ඒගොල්ලන්ගේ විෂන් මිෂන් කොහොමද? උපාය මාර්ග කොහොමද? හදිසි තත්ත්වයන් වලදී කොහොමද මුහුණ දීලා තියෙන හැකියාවන්. ඒ වගේම තමයි ඒකේ ක්වොලිෆිකේෂන් එහෙම නැත්නම් ස්කිල්ස්, ඇටිටියුඩ්ස් ඒවා කොහොමද? ඒතර මොකද ඒගොල්ලෝ තමයි මේ ව්‍යාපාරය ඉදිරියට අරගෙන යන්නේ. ඒතර ඒගොල්ලන්ගේ තියෙන දක්ෂතා ඒ වගේ අනුව තමයි අපිට තීරණය කරන්න පුළුවන් සාර්ථකද නැද්ද. ඊළඟ මූලික සිද්ධාන්ත ඇඟීමේදී අපි බලනවා ඒ ඇත්තටම අපි ඔය කියන ඒ ව්‍යාපාරය තුල තියෙන ස්ථාවරභාවය. හරි. එතකොට ලික්විඩිටි එක ලෙවල් එක, ඇසෙට් ක්වොලිටි එක, ප්‍රොෆිටබිලිටි එක වෙන්න පුළුවන්. එතකොට ඉන්ට්‍රස්ට් පේමන්ට්ස් වෙන්න පුළුවන්. රයිට්. ඒ වගේ දැන් ඒ කියන්නේ ඒකේ තියෙන මූලිකම ඒ ව්‍යාපාරය තුල තියෙන ස්ථාවරභාවය. මූල්‍ය සහ මූල්‍ය නොවන කියන ස්ථාවරභාවය අපි ක්‍රෙඩිට් ෆන්ඩමෙන්ටල්ස් එහෙම නැත්නම් මූලික සිද්ධාන්ත. දැන් ඒවා මොන හරි වෙලා වැටුනොත් ඒත් ව්‍යාපාරේ ඉදිරිය යන්නේ නේද බැරි වෙනවා කියන අදහස ගත්තොත්. එතකොට අපි මූලික වශයෙන්ම ණය අයදුම්කරුවෙක්, ණය ලාභියෙක්, ණය ආයතනයක් යම්කිසි ඇගීමකට ලක් කිරීමේදී ප්‍රධාන සුදුසුකම් හැටියට මේවා තීරණය කරනවා. ඒව තීරණය කරලා අපි බලනවා මේ ණයලාභියා සඳහා ලබා දිය හැකි වර්ගීකරණය කුමක්ද? ඒ අනුව අපි තීරණය කරනවා මෙන්න මේ ලෙවල් එකේ මෙයා තියෙනවා. ගිය අවුරුද්ද සාපේක්ෂව මෙයා මෙතන. ඒතර ඒක බලාගෙන අපිට පුළුවන් අභ්‍යන්තරික ණය ලබා දීම අභ්‍යන්තරික සිදු කරන අවස්ථා. එහෙම නැත්නම් බාහිර ආයතනයක් මගේ වර්ගීකරණයක් කළ තිබ්බොත් ඒ මතනදීලා අපි යත් එක්ක ගණිත කරනවද නැද්ද කියන දේ තීරණය කරගන්න. මේ තියෙන්නේ ස්වාධීන ප්‍රසිද්ධ ආයතන S&P, Moody's, Fitch දැන් ලංකාවේ ගොඩක් වෙලාට අපි දකිනවා Fitch වගේ ඒවා ගොඩක් ලංකාවේ ආයතන වර්ගීකරණය කරනවා. Standard and Poor's and S&P, Moody's කියලා කියන්නේ
අන්තර්ජාතිකව රටවල් වර්ගීකරණය කරන ආයතන. right. ඊටාම කෙටියෙන් තමයි මම පැහැදිලි කරේ. ඒකේ මොනවා හරි ගැටලු තියෙනවද? නැත්නම් තවදුරටත් පැහැදිලි කරගන්න අවශ්‍යයි. සර් ඔය හදපු ගානේ අවුරුද්ද මොකක්ද? අවුරුද්ද මොකක්ද? මට තේරුන්නේ ඔය හදපු ගානේ සර් අවුරුද්ද මොකක්ද? නෑ ඒක මම ගත්තේ මේ පාස් පේපර් එක මේ අවුරුද්දේ පේපර් එක ඩෙවලොප්මන්ට් ෆයිනෑන්සින් පේපර් එකකින් ගත්තේ. මේ අවුරුද්දේ හා 21 ජනවාරියේදී දීලා තිබ්බා මේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්සින් පේපර් එකකට ওই ප්‍රශ්නේ. ඔය වගේම ගොඩක් අර මේ ක්‍රෙඩිට් එකේ තිබ්බා මම මේ ලේටස්ට් එක මේ නිකන් ගත්තා අද පේපර් එක හම්බුණා ඒක මම මේ සාකච්ඡා කරලා. පාස් පේපර්ස් වල මේ වගේ ගණන් කීපයක් තියෙනවා නමුත් අපි ඒවා දෙවුණු කරමු. ඒ කියන්නේ ඔයාලට හදන්න පුළුවන් මේ ක්‍රෙඩිට් මැනේජ්මන්ට් පේපර් එකක් දෙකක් ආපස්සට ගියොත් මේ වගේ වහලා තියෙනවා. නමුත් මම අර මේක අතේ දැන් අද ලැබිච්ච පේපර් එකකින් හින්දා ඒක හිමම සාකච්ඡා කරා. එතකොට ටිකක් මොකද අපි ඩෙවලොප්මන්ට් ෆයිනෑන්සින් පේපර්ස් කරේ නැති හින්දා ආයේ මේක අහුවෙන්නේ නැහනේ. ඒ නිසා තමයි මම ඒක ගත්තේ. මිල නියමකරණය මිලකරණය කියන එක මෙතනදී වෙන්නේ මෙහෙමයි. දැන් අපි හිතමු අපි දැන් මේ දැන් ණය සාකච්ඡා කරනකොට දැන් ඔය අපි ඇඳේ ඉන්නේ ටික ඔක්කොම කරලාගෙන යම් ආකාරයකට ණයක් සඳහා සුදුසු දේ ඔක්කොමත් බලලා ඊළඟට ණයක් නිකුත් කිරීම කියන අවස්ථාවට ආවහම ඊළඟට තියෙන අපිට තියෙන චැලෙන්ජ් එක තමයි අපි කොහොමද මේ සඳහා ප්‍රයිසින් කරන්නේ. ඒ අපි ප්‍රයිස් කරන්නේ. දැන් එතකොට අපි මේ දැන් මේ මෙතෙන්ට එන්න කලින් අපි සාමාන්‍යයෙන් ගත්තත් මොකද්ද අපි කරන්න ඕනේ? අපි ඇයි මේ දැන් මිලකරණය එහෙම නැත්නම් ප්‍රයිසින් කියන එකක් අපිට අවශ්‍ය වෙන්නේ? මෙන්න මේ වගේ දෙයක් නිසා. දැන් අපි හිතමු එකක් තමයි ණයලාභියෙක් ඉන්නවා. ඒ ණයලාභියාගේ වර්ගීකරණය හෝ යම්කිසි ප්‍රමාණයකින් අපිට කියනවා මෙයා ණයට කොච්චර සුදුසුද නැද්ද? ඒ කියන්නේ මොකද්ද? ණයක් ලබා දුන්නාම ණය ආපසු ගෙවනවද නැද්ද කියලා දේ තීරණය කරන සාධකයක් තමයි මේ වර්ගීකරණයෙන් අපිට වෙන විදිහකට පෙන්වන්න කරන්නේ. එතකොට අපි හිතුවොත් ඒ යන පුද්ගලයාගේ ණයට තියෙන සංවේදී බව ආපසු ගෙවීමේ හැකියාව සියලු දේත් එක්ක බලලා එතකොට ණය ආපසු නොගෙවන ආකාරයේ යම්කිසි සංවේදීතාවයක් තියෙනවා නම් එතනදී අපිට ඇති වෙන මොකද්ද? ණය අවදානමක්. ඒතර මූලික වශයෙන්ම අපි දැනගන්න ඕනේ මේ ණය අවදානම සඳහා අපි මොකද්ද කළ යුත්තේ? ඒතර ඒකට මම මිලක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ එක. දෙක තමයි අපි සාමාන්‍යයෙන් දැන් මේ කාගේ ණයද මේ මුදල් හැටියට දෙන්නේ? පාරිභෝගික තැන්පතුකරුවන්ගෙන් අරගෙන ණයලාභීන්ට දෙනවා. එතකොට මොන හරි අවස්ථාවක ඒගොල්ලෝ මට ඉල්ලුවොත් මට මේ මුදල් ආපහු දෙන්න අවශ්‍යතාවය තියෙන නිසා මම සංචිත හැටියටත් යම්කිසි ප්‍රමාණයක් කියන්නේ හැම එකකටම අදාළ ප්‍රමාණය නෙවෙයි නමුත් අපි 2ක් 3ක් 4ක් සංචිත හැටියට තියාගන්නට අවශ්‍යයි. එතකොට දැන් ණය අවදානම සඳහා යම්කිසි ප්‍රතිශතයක් සංචිත සඳහා යම්කිසි ප්‍රතිශතයක් මම තියාගන්න ඕනේ. ඊට අමතරව සමහර වෙලාවට අපි ස්ප්‍රෙඩ් එකක්. ඒ කියන්නේ යම්කිසි ආකාරයක දැන් අපි මේක පුද්ගලයන්ට දීලා ආපසු අය කරගන්නවා හස් කරනකොට මූලික දෙයට දැන් ඔය මම කිව්ව සංචිත සහ ණය අවදානම් වලට අමතරව අපිට මෙහෙම වේදන් තියෙනවා. නේ? මොකද දැන් අර පුද්ගලයන්ගෙන් අරගෙන ඒගොල්ලන්ට දෙනකොට ඒකටත් යම්කිසි පිරිවැටුමක් පිරිවැයක් තියෙනවා cost of fund එකක් තියෙනවා. ඒතර ඒකටත් අපි යම් ප්‍රමාණයක් තියාගන්න ඕනේ එක. අපි තුමු cost of fund කියලා සීට මෙච්චරයි කියලා. ඒකුඩ අවදානම් පිරිවැය. ඒකුඩ සංචිත පිරිවැය. ඊට පස්සේ අපි තව කොටසක් තියාගන්න ඕනේ මොකද්ද මේකට යනවා operating cost එකක් නේ. අපේ පඩිනඩි ගෙවන්න වෙන්න පුළුවන්. මේ පද්ධති නඩත්තු කරන්න පුළුවන් right. so ඒ වගේ බැලුවාම දැන් එක එක ණයලාභියාගේ අවදානම මට්ටම අනුව මිලක් නියම වීමක් සිද්ධ වෙනවා. ඒකට අපි කියනවා risk based pricing කියලා. අවදානම මත මිල
දැන් මම මේ කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපි ඔක හඳුනාගන්නේ වෙන විදිහකට. නමුත් ව්‍යාපාරයක විශේෂයෙන් බැංකුවක් අපි පාරිභෝගිකයෙක් දිහා බලනකොට මිල නියම කිරීමේදී මෙන්න මේ සාධක ටිකක් අපේ ඔළුවේ තියෙනවා. මුලින්ම අපිට ඒක නිකන් හම්බෙන්නේ නෑනේ. cost of fund එකක් තියෙනවා. ඒක උඩ සංචිත සඳහාත්, ඒක උඩ අවදානම සඳහාත්, වෙනත් මොනවා හරි අවදානම සඳහාත්, ඒ වගේම තමයි ස්ප්‍රෙඩ් එකක් අපි කියනවා ඔපරේටිං කොස්ට් එකකටත් තියෙනවා. ඕ ටික ඔක්කොම එකතු වුණාම තමයි අපි දකින්නේ ඔන්න මෙන්න මේක තමයි අපේ මිල. ඒක නිසා තමයි කෝපරේට් ලෙන්ඩර් කෙනෙකුට අඩු පිරිවැයකුත් අඩු ප්‍රයිසින් එකකුත් SME රීටේල් කෙනෙකුට වැඩි පිරිවැයකුත් එන්න හේතුව. මොකද අවදානම වැඩි. ආපසු ගෙවීමේ අවදානම වැඩි නම් ඒ සඳහා මම වැඩි මිලක් නියම කරනවා. ආපසු ගෙවීමේ අවදානම අඩුයි නම් ඒ සඳහා මම අඩු මිලක් නියම කිරීමේ අවස්ථාවක් තියෙනවා. ඕක තමයි අපි දකින විදිහට දැන් මේ ඩිස්ක්‍රිමිනේෂන් එකක්. එහෙම නැත්නම් ප්‍රයිස් ඩිෆරන්ස් එකක් එන්න හේතුව මේ එදිනදා බැංකු කර්මය තුල. දැන් ඕක ওই විදිහට තියාගෙන අපි ඊට පස්සේ බැංකුවක් දිහා බැලුවොත් අපිට දැන් මේ මිල පොලිය ඕ අනිකුත් දේ මත ආදායම් අපිට එනවා. එතකොට මේ ආදායම් මොනවද? එකක් තමයි ගාස්තු. එහෙම නැත්නම් සේවා. දැන් අපි තුමකෝ ලෝන් එකක් අප්‍රූව් කරලා ඒ සම්බන්ධයෙන් අනිකුත් කටයුතු කරනකොට අපි කියන ප්‍රොසෙසින් ෆී එක. මොකද්ද? ගාස්තු හැටියට අපිට කොටසක් වෙනවා. මොකද ඒ ඇවිල්ලා ඒ ණය මුදල ප්‍රොසෙස් කරන්න. පිළිවෙල කරන්න ගියා නම් අපි ඉන්ෂුරන්ස් පැත්තද, වැලියේෂන්ද, ලීගල්ද, ඩොකියුමන්ටේෂන්ද ඒ සඳහා ප්‍රොසෙසින් ෆී එක. ඒ අර පොලි අවදානම් වලට අමතරව, පොලි ආදායමට අමතරව. ඊළඟට පොලි කියන එක තමයි අර මම සාකච්ඡා කරේ මොනවා හරි එකක් තියෙනවා. ඒ බේස් එක උඩින් මාජින් එකක් තියලා මේ විදිහට ඔන්න කියන පොලි. පොලි ආදායමක් තියෙනවා, වියදමක් තියෙනවා. ඒ වියදම තමයි අර මම කිව්වේ cost of funds එක අර කියන සමහර ටිකක්. ඒතර ඒක තමයි net interest income එකක් කියලා අපි ওই bottom line එකට අපහුව අරගෙන ඉන්නේ. එතනින් අනිකුත් වියදම් ටික අපි අයින් කරලා මේව කරන්න හදනවා. ඒතර ව්‍යාපාරයක නැත්තම් බැංකුවක ආදායම් වර්ග දෙකයි, එකක් ගාස්තු අනිත් එක පොලි. එතකොට විශේෂයෙන් මේ පොලි ආදායම් තීරණය කරන කියන ක්‍රමවේදය තමයි මම මීට මොහොතකට කලින් පැහැදිලි කරේ. නිකම්ම ප්‍රයිසින් එකක් කියලා තීරණය වෙන්නේ නැහැ. අවදානම අණුව වර්ගීකරණය, අවදානම අණුව මිල කළේ කියන එකෙන් තමයි ඔය අදහස එන්නේ. ඒක තමයි මේ අපව් කියන්නේ අරමුදල් සඳහා වෙන පිරිවැය, ණය ලබා දීමේ ක්‍රියාවලියේ පරිපාලන වේදන. එතකොට ණය ද්‍රවශීලතා පොලි අනුපාත සඳහා තියෙන වාරිකයක්, කොටස් හිමියන්ගේ ඉලක්ක ලාභය, ඔය මේ කියන කොටස් ටික එකතු වුණාම තමයි මෙතෙන්ට ඇත්තටම එනවා මේ සංචිත කියන කොටසකුත් ඇත්තටම මෙතෙන්ට එනවා. රිසර්ව් කොස්ට් එක. ඒතර ඒවා ටික එකතු වුණාම තමයි අර අපි කියන මිල නියම වෙන්නේ. අර මුදල් සඳහා පිරිවැය කියලා කියන්නේ මම අර ඩිපොසිටර්ස්ලට යන කොස්ට් එක. ණය ලබා දීමේ පරිපාලන වියදම් කියලා කිව්වම මම කිව්ව ඔපරේටිං කොස්ට් සිස්ටම් පීපල් ඒ වගේ. ණය ද්‍රවශීලතා පොලි අවදානමක් මොනවා හරි තියෙනවා නම් ඒකට අපිට රිස්ක් ප්‍රීමියම් එකක්. ඊළඟට කොටස් හිමියන්ට තියෙන පොඩක් ඒගොල්ලන්ට දැන් අපි දෙන්න බෑ ඩිවිඩන්ඩ්ස් අර එමේ ඒක සඳහා. තම අන්තිමේක මෙතන සංචිත අර මම කිව්වේ රිසර්ව් කොස්ට් එකක් තියාගන්න කියලා. සෙන්ට්‍රල් බැංක් එක කියනවනේ අපිට මෙන්න මේ ප්‍රමාණයක් අපිට තියාගන්න රිසර්ව් එකට කියලා. ඒ සඳහා සංචිත සඳහාත් අපි රිසර්ව් එකක් වෙන් කිරීම සඳහා කොටසක් තියෙනවා. ඒතර ඔන්න ඔය කියන කාරණා ටික එකතු වුණාම තමයි අපිට මෙන්න මේක තමයි මිල කියලා තීරණය කරන්න පුළුවන්. එතකොට දැන් අපි කොයිතරම් හොඳට අපි ණයකරුවන් තෝරා බේරා ගන්නවාද කියන දේ මත අපිට මේ පිරිවැය අවම කරගන්න පුළුවන්. දැන් අපි මේ සියලු දේවල් කරලා ණය ලබා දීලා නිසිපරිදි ණය ආපසු අය කර ගන්නට බැරි වෙනවා නම් ඒ සඳහා අපිට යන කිසි කොස්ට් එකක් තමයි දැන් අපි කියන්නේ non performing provisioning කියලා කියන්නේ අපි අර හොයන සල්ලි ටික එතෙන්ට යන. ඒ කියන්නේ අභ්‍යන්තරික සාධක හෝ බාහිර සාධක අනුව අපිට යම් කිසි දේවල් ටිකක් තීරණය වෙනවා. ඒක අපිට ලොකු පාඩුවක් වෙනවා. මොකද ඒක අපි ෆැක්ටර් කරලා නැහැ කොහෙවත්. ඒක අපි කොහෙවත් ෆැක්ටර් කරලා නැහැ. හේතුව විනාඩියකින් ඒක අපි ෆැක්ටර් කරලා නැහැ. හේතුව මොකද දැන් අපි දන්නේ නැහැ
කොච්චර මේ ඩිෆෝල්ට් කරයිද වෙන මොන හරි රීසන් එකක කියලා. ඒතර අපිට එතනදි තමයි අර අපි ඔය කියන විදිහට ඉම්පයර්මන්ට් එක හැටියට හරි ප්‍රොවිෂන් හැටියට හරි ලොකු ෆිගර් එකක් ඇවිල්ලා අපේ profit after tax එක අඩු වෙනවා කියලා පෙන්වන්න වෙන්නේ. හරි. එතකොට දැන් අපි පුළුවන් තරම් හොඳට කස්ටමර්ස්ලා හොඳයි ඔන් බෝඩ් කරනවා නම් අපි assume කරනවා අපේ provision එහෙම නැත්නම් impairment එහෙම නැත්නම් වෙන් කිරීමේ කොටස් නැත්නම් ඒවා අඩුයි කියලා අපි තීරණය කරනවා. ඒතර ඕක තමයි මූලික වශයෙන්ම අපිට මිලකරණයේදී අපි සලකා බැලිය යුතු කරුණු. right. එතකොට අපි සාකච්ඡා කරලා දැන් එච්චරයි වගේ තමයි ඒකෙදි මට කියන්න ඕන වෙලා තිබ්බේ. අපි මූලික වශයෙන්ම පස්සට පොඩ්ඩක් ගියොත් අර දැන් මේකෙදි ඇත්තටම මේ අපි ගත්තොත් ණය ඇගීමේ ක්‍රියාවලිය අපි කොටස් 4කට සාකච්ඡා කරා. ඒ කොටස් 4 සාකච්ඡා කරනකොට මෙන්න මේ ටික තමයි අපි මූලික වශයෙන්ම සාකච්ඡා කරේ. ණය ලබා දීමේ ධර්ම, කේවර ණය ඇගීම්, ආයතනික ණය ඇගීම්, මූල්‍ය නොවන ණය ඇගීම්, මූල්‍ය ප්‍රකාශන විග්‍රහය, සමච්ඡේද ලක්ෂ්‍ය, කාරක ප්‍රාග්ධනය, ණය ශ්‍රේණිගත කිරීම හා ණය මිලකරණය කියන එක. ඒතර මේක අපි දවස් 4ක් විතර වගේ අරගෙන මේක සාකච්ඡා කරා. එතකොට මේකෙදි මෙන්න මෙහෙම ගත්තොත් ඔයගලන්ට මේ ටික මම කිව්වේ නිකන් කියව ගන්න මම මැටීරියල්ස් ටිකක් දීලා තියෙනවා. මේවා සාමාන්‍ය විදිහට නිකන් කියවගත් තරම් ප්‍රමාණවත්. මොකද ගොඩක් වෙලාවට ප්‍රසන්ටේෂන් එකේ ගොඩාක් ඒවා මේවා ටික සාකච්ඡා වුණා. නමුත් අපිට ටිකක් පොඩි කාලයක් තියෙන නිසා මෙන්න මේවා ටිකත් පොඩ්ඩක් කියවගත්තට කමක් නැහැ. මොකද සමහර ප්‍රශ්නවලදී මේ ටික අපිට වැදගත් වෙන්න පුළුවන් නිසා. ඊළඟට මෙතනදී මූල්‍ය ප්‍රකාශන විග්‍රහය කියන මේ නෝට් එක මේකෙදි පොඩ්ඩක් ඔයගලන්ට කියවනකොට ඔයගලන්ට තේරෙයි අතීත නැත්නම් වර්තමාන අනාගත. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් අපි මූල්‍ය ප්‍රකාශන විග්‍රහයකදී කරන්නේ අතීතයේ මොකද්ද උනේ, වර්තමානයේ මොකද්ද වෙන්නේ සහ අනාගතයේ මොකද්ද වෙන්නේ කියන එක තමයි මූලික වශයෙන්ම සාකච්ඡා කරලා මේ අනුපාත හරහා සාකච්ඡා කරන්නේ. මොකද්ද මේ ලාභ කියන්නේ, නැත්නම් ශේෂ පත්‍රය කියන්නේ මොකද්ද කියන එක මූල්‍ය ප්‍රකාශන එහෙම නැත්නම් විග්‍රහය තුලදී අපි කරන්නේ කියන එක පැහැදිලි කරා. එතකොට මේකෙදී අර මම කෙටියෙන් කිව්වට මේ ඒ විස්තර ඔක්කොම තියෙනවා. සාමාන්‍යයෙන් අපි මේ අපි මොකක් හරි දෙයක් කරනකොට කිව්වා ඇබ්සලූට් ඩේටා. එහෙම නැත්නම් නිරපේක්ෂ දත්ත අපිට වැඩක් නැහැ. අපි හැම වෙලෙම අතීත වර්තමාන අනාගත එහෙම නැත්නම් අපි වෙළඳපළත් එක්ක අපි හැම වෙලෙම කම්පෙයාර් කරලා තමයි මේ ටික තීරණය කරන්න කියන එක කිව්වා. එතකොට මේකේ තවදුරටත් දැන් මේ නෝට් එකේ එහෙම අර ගොඩක් වෙලාවට මේ තියරි ටිකක් තියෙනවා. මේවා පොඩක් මෙන්න මේක වැදගත් වෙනවා. මොකද අපිට ප්‍රශ්න වලින් සාකච්ඡා කරන්නට එහෙම නැත්නම් අපෙන් මේ පාස් පේපර්ස් වල අහලා තියෙන නිසා. මේ කියලා තියෙන්නේ මූල්‍ය විශ්ලේෂණයේ අවශ්‍ය අනුපාත මොනවද? මෙන්න මේ ටික තමයි මම කෙටියෙන් සඳහන් කරේ. ඒ කියන්නේ ලාභදායකතා, ද්‍රවශීලතා, තෝලන, ක්‍රියාකාරී එහෙම නැත්නම් ඇක්ටිවිටි අද අපි කරේ මේ කාර්යක්ෂමතා අනුපාත, ආයෝජන අනුපාත කියලා කොටසක් තියෙනවා. ඒ කියලා කියන්නේ ඔය earnings per share, price earning ratio ඒ වගේ දේවල්. නමුත් වැඩිපුරම අපිට ඇවිල්ලා තියෙන්නේ මේ 1 2 3 4ෙන් තමයි ගණන් එහෙම ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒ හදන මේ තියෙන එක හදන ක්‍රමවේද මේ අර කවුද අපි උදාරත් ඇහුවා. උදාර දැන් මේ නෝට්ස් වල මෙහෙම තියෙනවා. නමුත් මම ෂෝට් නෝට් එකක් දෙනකොට මේ හැම එකක්ම එකට එකතු කරලා ඒකේ මම දෙන්නම්. එතකොට අර එක වන් ෂොට් අපිට බලා ගන්න පුළුවන්. මේ නැත්තම් මේ හැම එකක්ම මේකෙදි දාලා තියෙනවා කොහොමද මේ සමීකරණය සම්බන්ධ වෙන්නේ කියලා. දැන් මේ අපි කතා කරේ තුන්ග්‍රන්දෝම් ණයගැති රැස් කිරීම ණය හිමි ගෙවීම මේ අපි සාකච්ඡා කරපේවා තමයි මෙතනදී අද මේ පාවිච්චි කරේ. ක්‍රියාකාරී එහෙම නැත්නම් මෙහෙයුම් කාර්යක්ෂමතා අනුපාත කියන්නේ මේවා. ඊළඟට ණය සේවා පොලි සේවා ඒ කියන්නේ ගියරින් ඒවා. එතකොට මෙතන අපි සාකච්ඡා කරපු දැන් කාරක ප්‍රාග්ධනය වගේ නෝට් එක තමයි මේක. මේකෙත් මම කොටසක් අරගෙන සාකච්ඡා කරා. එතකොට මේකෙත් මේවා නම් ගොඩක් ඒවා මම හිතන්නේ අපි පාවිච්චි කරා. right. මෙන්න මේවා පොඩ්ඩක් කියව ගන්න පුළුවන් ඒරියාස්. මෙතනදී සාමාන්‍යයෙන් කාරක ප්‍රාග්ධන කළමනාකරණය ඇයි ඒක වැදගත් වෙන්නේ? ඒතර අපි සාමාන්‍යයෙන් කාරක ප්‍රාග්ධනය අකාර්යක්ෂමතාව වෙන්නේ ඇයි? right. මේ වගේ මේ ටික අපිට මේවා කියව ගත්තට කමක් නැහැ. මොකද මේවා අර අපේ ප්‍රශ්නයක් අහද්දී අපිට මේක එන්න පුළුවන් නිසා.
මේ මූල්‍ය චක්‍රය කියන එක එහෙම තවදුරටත් පැහැදිලි කිරීමක් මෙතෙන්දි කරනවා. නමුත් අපි මේ ටිකක් මේවා කියව ගත්තට කමක් නැහැ. නමුත් අර විභාගෙදී අපිට මෙච්චර දුරට අවශ්‍ය වෙන්නේ නැහැ. අර වගේ ප්‍රශ්න දෙකක් තමයි අහන්නේ මෙහෙයුම් චක්‍රය සහ මූල්‍ය චක්‍රය කියලා අහනවා. නමුත් මේකෙන් අර තව ටිකක් දැනුම වර්ධනය කරගන්න අපිට පුළුවන් මේකෙන්. එතකොට right. ඒක තනිකරම තියෙන කාර්ක ප්‍රාග්ධනය කියන එක. ඊළඟට මේ තියෙන බැලන්ස් ෂීට් දැන් මෙන්න මේ කොටස තමයි මම කිව්වේ මම මේ තියරි එක අපි ප්‍රශ්න වල සාකච්ඡා කරමු. මොකද මෙතනදී මේ මෙන්න මේවා දැන් මේ මෙතනදී දැන් මේ අපේ දැන් විභාගෙදී අපිට අහන්නේ මෙන්න මේ වගේ එකක්. ශේෂපත්‍ර විශ්ලේෂණය එහෙම නැත්නම් සිද්ධි අධ්‍යයනය කියන එක. කියන්නේ අපිට මොනවා හරි ගානක් දීලා කේස් ස්ටඩි එකක් දීලා ඒක අපිට ඉන්ටර්ප්‍රිට් කරන්න දෙනවා. නේද? ඒක ඉන්ටර්ප්‍රිට් කරනකොට ඕගොල්ලෝ මේක කියවගෙන තිබුණොත් අපිට ලේසි. ඒ කියන්නේ ඒගොල්ලෝ කියනවා දැන් අපි හිතමු දැන් ලාභදායකත්වයට මොකද්ද වෙලා තියෙන්නේ? ද්‍රවශීලතාවයට මොකද්ද වෙලා තියෙන්නේ? එහෙම නැත්නම් කාරක ප්‍රාග්ධනයට මොකද්ද වෙලා තියෙන්නේ? නැත්නම් කාරක ප්‍රාග්ධනය සඳහා ණය නිකුත් කිරීමට තියෙන අවශ්‍යතාවයන් පැහැදිලි කරන්නේ. අන්න ඒ වගේ දේවල් ටිකක් තමයි විභාගෙදී අහන්නේ. ඒතර ඒක සඳහා මෙන්න මේ නෝට් එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. right? මේකෙදි ඔය මේ තියෙන මේ දැන් අපි ගත්ත ලික්විඩිටි එක මේ තියෙන මේ සාමාන්‍යයෙන් අපි ප්‍රශ්න කළ යුතු. දැන් අපි කිව්වා දැන් කාර්යක්ෂමතා එෆිෂියන්සි කියන ටික මේ ණය ගැති එහෙම නැත්නම් තොග පිරිවැටුම් ණය හිමි අනුපාත කියන ටික. එතකොට දැන් මේකේ තියෙන නිර්වචනයක් ඇටියට. එහෙම නැත්නම් මේක වුණාම මොකද්ද වෙන්නේ කියන එක. right? එතකොට ඒක අපි දැනගෙන තිබ්බොත් අපිට ලේසි අර අතන ගිහිල්ලා ප්‍රශ්නයක් හදාගන්න. දැන් මෙතන ගත්තොත් මේ තියෙන්නේ දැන් මේ තියෙන්නේ මේ මූල්‍ය චක්‍රය මොකද්ද? ඒතර මේ මූල්‍ය චක්‍රය කියන එක අඩු වැඩි වෙන්නේ ඇයි? දැන් මූල්‍ය චක්‍රය බිඳු වුණොත් කොහොමද? එහෙම නැත්නම් 300ක් වුණොත් මොකද්ද? ඒතකොට ඒ හැම එකක්ම අපි දැනගන්න ඕනේ අර වගේ වෙලාවක විභාගෙදී අපෙන් මේ කොටස අහනකොට. ඒක නිසා මේ කොටස් පොඩ්ඩක් දැන් මේක විශේෂයෙන් මොකද මම කිව්වේ මේ සෙක්ෂන් 2 එක කියන්නේ ගොඩාක් වැදගත් ඒරියා එකක් හින්දා මේ නෝට්ස් එක බැලුවා කියලා හානියක් වෙන්නේ නැහැ. මොකද මේවා මේ අපිට දිගින් දිගටම හැම පේපර් එකේම මේ මූල්‍ය චක්‍රය නැත්නම් මූල්‍ය අනුපාත මූල්‍ය විශ්ලේෂණය කියන ප්‍රශ්න අහන නිසා. right? එතකොට තාමකද්ද අපිට එතකොට ඒ නෝට් එකේ එක මේකේ අර ගණන් හදන ඒවා ඔක්කොම මේකේ පැහැදිලිව ඇති. මේ දැන් තව ෂූටි දෙයක් කියන්න. දැන් මෙන්න මේ වගේ කාණක ඔයගොල්ලෝ දැක්කොත් මෙතන මේ තියෙන මේ වගේ වෙලාවක මේ ඇවරේජ් එක දාලා නැහැ මේකකවත්. ඇයි ඒ? ඇවරේජ් එක නොදාන්න හේතුව මොකක්ද දන්නවද? දැන් අපි හිතුවොත් දැන් අපි කලින් හදපු ගානේ කරේ 2019 තියෙනවා 20 තියෙනවා. එතකොට එක 17 18 තියෙනවා 18ට සාපේක්ෂව හදනවා. එතකොට 17 18 අපි ඇවරේජ් ගණන් කරා. හැබැයි අපි හිතමු 17ත් හදනවා 18ත් හදනවා නම් මොකද කරන්නේ? එතකොට ඇවරේජ් ගන්න ඕනේ නැහැ. මොකද හේතුව 17 අපි කරනවා ස්ටොක් එක බෙදුවා cost of sales වලින් 365 වැඩි කරා. 18 cost එක බෙදුවා 365 මේක වැඩි කරා. බෙදුවා stock cost of sales වලින් 365 වැඩි කරා. ස්ටොක් එක බෙදුවා. එතකොට ඒකෙදි මොකද 17 18 දාන මේ එහෙම දිගටම කරගෙන යන වෙලාවක අපිට මේ ඇවරේජින් එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඇවරේජින් එක අවශ්‍ය වෙන්නේ ඇයි? මොන හරි අවස්ථාවක එක තැනකට ගිහිල්ලා මම හදනකොට 17 තියෙනවා 18 තියෙනවා 18 විතරක් මේ හදන්න කිව්ව නිසා තමයි මම 17යි 18 එකතු කරලා එතලා එක උත්තරයක් දුන්නේ. එහෙම නැතුව දැන් අපි හිතුවොත් 16 තියෙනවා 17 තියෙනවා 18 තියෙනවා 19 තියලා මම ඇවරේජ් කර කර ඉන්නේ නැහැ. මොකද එතකොට මේ අවුරුද්දේ තියෙන විදිහටම මේ බේස් එක මෙතන හදනවා. මේ බේස් එක මෙතන හදනවා. දැන් අපේ විභාගෙදී මොනවා හරි ගැටලුවක් ආවොත් ඕගලන්ට හිතුනොත් දැන් ඇවරේජ් ගන්නවද නැද්ද? ගන්නවද නැද්ද? එතකොට ඔයා assumption එකක් ලියනවා මම ඇවරේජ් එක පාවිච්චි නොකර තමයි මේ ගාන හදන්නේ. හැබැයි මෙහෙම අවස්ථාවක් ආවොත් අනිවාර්යෙන් ඇවරේජ් එක ගන්න ඕනේ. මොකද එයා එක අවස්ථාවකට පමණයි එයා අහන්නේ. 18 හදන්න කියලා කිව්වොත් 17 18 කියන්නේ බැලන්ස් ෂීට් එකේ P&L එකේ තියෙන ඉම්පැක්ට් එක නැති කරන්න තමයි අපි අර ඇවරේජ් එක අරගෙන හදලා ඒක තවදුරටත් සාකච්ඡා කරන්නේ ඇවරේජ් එක විදිහට අරගෙන. ඔයගොල්ලන්ට මේ කියවනකොට තේරෙයි දැන් මේ වගේ තැන් වල ඇවරේජ් එක නොගන්න හේතුව year on year compare කරනවා නම් අපි කරන්න හේතුව ඒකම compare කරනවා ඊළඟ අවුරුද්දටත් එක නිසා. ඕනනම් ඇවරේජ් කරන්න පුළුවන්. හැබැයි එතකොට ඇවරේජ් කරා කියලා ඉම්පැක්ට් එකක් නැති වෙනවා. ඒ නිසා තමයි අපි ඇවරේජ් නොකරන්නේ. මේ ඇත්තට මේකේ තියෙන worked examples මම ගොඩක් මොකද මේක include කරේ සමහර වෙලාවට අර ඔයගොල්ලන් ගණන් ටිකක් හදනකොට ගොඩක් පැහැදිලි නිසා. ඒතර ඒක පාවිච්චි කළා තමයි මම අදාගුවේ මේ තියෙනවා ඔයගොල්ලන්ට example එකක් දීලා තියෙනවා 9 10 11 මේකේ අපිට පුළුවන් මෙන්න මෙතනදී මම කිව්වා මෙන්න මේ ද්‍රවශීලතා කාර්යක්ෂමතා තෝරන ආවරණ ලාභදායකත්වයේ මේ රේෂියෝස් ටික කම්පියුට් කරන්න පුළුවන් නම් කරන්න මම මේකේ උත්තර ටිකක් මම හිතන්නේ වෙනම දීලා ඇති.
ඔව් මේ ඇවිල්ලා බ්‍රේක් even එක right ඒ ටික ඊළඟට එච්චරයිනේ අපි මේක බ්‍රේක් even එකේ ඉතුරු ටික යනවා මේවා ටික මම සාකච්ඡා කරා පන්ති අපි ගණනුත් හැදුවා මේකේ ගැටලුවක් නැතුව ඇති කාර්ක ප්‍රාග්ධනයත් මම හිතන්නේ මේකේ මෙන්න මේක ඉන්නකො ආයෝජනය කිරීමට පස්සේද මම හිතන්නේ බ්‍රේක් even එක working capital එක ඇත්තද නෑ ඊළඟට එච්චරයිනේ මේක අපි කිව්වනේ මේ තියෙන්නේ worked examples සාමාන්‍ය මේකේ නම් නිකන් අර worked examples තියෙන නිසා පොඩ්ඩක් ඔයගොල්ලෝ කියව ගත්තට කමක් නැහැ ඊළඟට මෙන්න මෙතන තමයි මම පොඩ්ඩක් එකක් මම නොකර හිටියා මෙන්න මේක එකක් නෙවෙයි මේ ආයෝජන ඇඳීම කියන එක මම ඇත්තටම මේ නෝට් එක නම් දැම්මා මම මේක කරේ නැහැ මම නිකන් නමුත් දල වශයෙන් ඔයගලන්ට කියන්න මොකද මේ තාක් ඩෙවලොප්මන්ට් ෆයිනෑන්සින් වල නම් මේක ගොඩක් අහලා තිබුණා නමුත් ක්‍රෙඩිට් මැනේජ්මන්ට් වල මේක අහලම තිබුණේ නැහැ නමුත් අපි දල වශයෙන් මේක පොඩ්ඩක් මම ඔයාලට සඳහන් කරන්න සමහරලාට මම හිතන්නේ නැහැ අහවේ කියලා නමුත් මෙන්න මේ accounting rate of return එහෙම නැත්නම් payback discounted cash flow මෙන්න මේ තුන සාමාන්‍යයෙන් ඒ කියන්නේ development financing නම් දිගටම අහනවා නමුත් මේකේ අහලා නැහැ නමුත් ඒක මම චුට්ටක් අර අපිට වෙලක් තියෙන නිසා මම ඒක පැහැදිලි කරන්නම් මොකද ඒක මොකද මොනවද ඒ කියන එක හරි මට ඊට අමතරව දැන් මම ඔයාලට පෙන්වන්නේ මොකද මේ අපි section 2 එක ගොඩක් important කියන එකයි අපිත් එක්ක සම්බන්ධ වුණා මේ මැදදී කීප දෙනෙක් මෙතන අපේ මම හිතන්නේ 6-7 දෙනෙක්ම මැදදී සම්බන්ධ වුණා මේකේ මුලත් එක්ක නැති නිසා ඒ නිසා තමයි මම පෙන්වුවේ දැන් එතකොට මේකේ presentation එක කොටස් 4යි ඒ වගේම tutes 4ක් තියෙනවා ඒ tutes 4ත් අර සාමාන්‍ය ක්‍රමවේදයට වඩා චුට්ටක් එහාට ගිහිල්ලා ටිකක් අර මම කිව්වේ දැන් theory part එක තව ටිකක් supplement වෙන notes එකක් එතන තියෙනවා ඒක නිසා චුට්ටක් ඔයගොල්ලෝ ඒක කියවලා යම් ප්‍රමාණයකට දැනුම තහවුරු කරගන්නවා කියන එක හොඳයි කියන අදහස තමයි මම ඔයගොල්ලන්ට දුන්නේ ඒ වගේම දැන් past papers මම එකක් දෙකක් කරනකොට ඔයගොල්ලෝ මේ ටික කියවලා එතකොට මේ worked examples ටික හදලා තිබුණා නම් අපිට තව ටිකක් අතන්දි ලේසි මොකද එතන එකම ප්‍රශ්න ටික තමයි දිගින් දිගටම යන්නේ හැබැයි ඒ හැම එකකටම අපිට ටිකක් එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ ඒ ගණන් හදද්දි. එහෙම නැත්නම් දැන් ඔය ගණන් 10ම හදනවා කියන එක හොඳයි පුළුවන් නම් නමුත් ඒ 10 හදන්නත් එක්කම ඕගලන්ට පුළුවන්කමක් තියෙනවා නම් දැන් මේ අපිට වෙලා තියෙන නිසා මේ නෝට් එකට අදාළ ටික කියව ගන්න මම හිතනවා ඒකෙන් ලොකු දැනුමක් අපිට මේවා කරගන්න පුළුවන් කියලා. රයිට්. එතකොට මම ඉන්වෙස්ට්මන්ට් එහෙම නැත්නම් ඔය සංවර්ධන මූල්‍ය කියන එකට යන්න කලින් නිකන් මූලිකවම අදහසක් ගත්තොත් මේ කරපු ටිකේ මොනවා හරි ඔයගොල්ලන්ට දැන් ගැටලු එහෙම නැත්නම් තවත් පැහැදිලි කරගන්න තියෙන මොනවා හරි ඒරියාස් තියෙනවා. එතකොට මට ඒක ඔළුවේ තියාගෙන ඊළඟට පාස් පේපර්ස් වගේ කරනකොට තව චුට්ටක් ඒකට එන්ටර් කරගන්න පුළුවන්. මම මොකද මේක රෂ් ත්‍රූ කරේ මොකද මැදදී සම්බන්ධ වෙච්ච අපි කීප දෙනෙක් ඉන්න නිසා ඔයගොල්ලන්ට පොඩ්ඩක් අයිඩියා එකක් දෙන්න. මේක මෙන්න මේ ටික තමයි section 2 කියන එක. දැන් section 1 අපි කළේ ඉවරයි 2 කළේ ඉවරයි. ඊළඟ 3 එක ඊළඟට යම් ප්‍රමාණයක් තියෙන එතන 4 කියලා කොටසක් නැති තරම්. ඒක හරිම පොඩ්ඩක් තියෙන රිස්ක් එක බාසල් වගේ දේවල්. 3 එක තමයි ඊළඟට අපි ටිකක් දවස් 4ක් විතර වගේ අරගෙන කරන්න තියෙනවා. ඊට පස්සේ මම හිතනවා අපිට සාමාන්‍යයෙන් මට ෂෝට් නෝට් එකත් එක්ක යනකොට මේ හුඟක් ඒවා කවර් කරගන්න පුළුවන් වෙයි කියලා. ඒතර මම මොහොතක් ආපහු ඔයගොල්ලන් ඇහුවොත් දැන් මේ පෙන්නපු ටිකේ ඔයගොල්ලන්ට මොනවා හරි දැන් එකක් තමයි මාත් එක්ක දිගටම හිටපු අයට සහ අලුතෙන් මැදදී සම්බන්ධ වෙච්ච අයට මොනවද තියෙන ඒරියාස් එහෙම නැත්නම් ගැටලු වගේ මොනවා හරි නිකන් බැලු බැලමට මොන ඒරියාස්ද ඔයගොල්ලන්ට ගැටලු කියලා හැගෙන්නේ. එහෙම කිව්වොත් මට පොඩ්ඩක් ඊළඟ පාර පාස් පේපර්ස් කරනකොට අපිට පොඩ්ඩක් ඒකට වැඩිපුර එෆර්ට් එකක් මට දාන්න පුළුවන්. අර විනාඩියක් දෙකක් අරගෙන නිකන් පොඩ්ඩක් කියන්න. එතකොට ඊට පස්සේ මට පුළුවන් අර දැන් මම සාකච්ඡා කරපුවා චුට්ටක් තව පැහැදිලි කරන්න.
මොනවද ඔයගලන්ට හිතෙන්නේ? මොකද දැන් මම වෙනගෙන ගිය ටිකේ සමහර ලාට ඔයගොල්ලෝ මේවා වෙන වෙන තැන් වල කරලා ඇති. නමුත් මම අපේක්ෂා කරනවා ඔයගොල්ලෝ පොඩ්ඩක් සම්පූර්ණයෙන් මේක මාත් එක්කත් කරන්න ඕනේ. මොකද පාස් පේපර් ප්‍රශ්නයන් දෙකක් ඒ වගේම තමයි මේ අර දැන් මම කියපු නෝට් එක සහ අර මම කියපු අසයින්මන්ට් එක. ඒ අසයින්මන්ට් එකත් ඇත්තටම මේ ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. අර සමීකරණ ටික මම නෝට් එකෙත් තියෙනවා, ප්‍රසන්ටේෂන් එකෙත් යම් ප්‍රමාණයකට තියෙනවා. එතකොට ඒක ප්‍රසන්ටේෂන් එක මම ගොඩාක් දැම්මේ නැහැ. හේතුව ඒක මම පාස් පේපර්ස් ගන්න ඉඳන් රීඩින් මැටීරියල් වලට ඒක මම ඔක්කොම ඉන්ක්ලූඩ් කරා. මොන වගේ ගැටලු මොන වගේ ප්‍රශ්න ටිකක් තියෙනවද නැත්නම් ඉදිරියට එයිද නැත්නම් කොහොමද ඒක අපි පැහැදිලි කරගන්න ඕනේ කියන එක මට විනාඩියක් කරගෙන කිව්වොත් මට පුළුවන් ඉන්වෙස්ට්මන්ට් අප්‍රයිසල් එකට යන්න කලින් ඒ ටික දැනගන්න. මොනවද තියෙන්නේ? උදාර කලන කසුනි හරින්ද? සුජිත් ඉෂුව එකක් නැහැ සර් දැනට නම්. ඉෂුව එකක් නැති වෙයිද? දැනට නම් ඉෂුව එකක් නැහැ සර්. හරි එහෙනම් මෙහෙම කරමු. අපි දැන් ඕගොල්ලන්ට තියෙන ඒ දේ තමයි දැන් අපිට මොකද තව මේ ජූනි වගේ වෙනකම් විභාගයට කල් තියෙන නිසා කොකටත් දැන් මේ මම අර සෙක්ෂන් 1 එකේ නම් මම ඕගොල්ලන්ට රීඩින් මැටීරියල්ස් ගැන ලොකොට එම්ෆසයිස් කරේ නැහැ. ඒක කියව ගන්නම අවශ්‍ය නැහැ. සෙක්ෂන් 2 එකේ නම් නෝට්ස් එක ටිකක් ඉම්පෝටන්ට් රයිට්. ඒක නිසා චුට්ටක් කියවලා යම් ප්‍රමාණයකට පොඩි දැනුමක් තියාගන්න. මොකද සමහරවිට මේක ටිකක් කර ප්‍රශ්න සමහරවිට පේපර් එකක 3ක් විතර වගේ හැදෙනවා මේ කොටසේ. break even, working capital, ඊට පස්සේ financial statement, ඒකට related theory වගේ ඒවා. ඉතින් ඒ නිසා අපි චුට්ටක් වැඩිපුර effort එකක් මේ දාගන්න. මොකද මේක ඇත්තටම 140ක විතර වගේ වටිනාකමක් තියෙන කොටසක් නිසා රයිට්. ඒකට ඒක කරගමු මේ විදිහට. ඊළඟට අපි බලමු මොන හරි පාස් පේපර්ස් කරනකොට තව චුට්ටක් පැහැදිලි කරගන්න රයිට්. දැන් මම පොඩි වෙලාවක් අරගෙන ඔයගොල්ලන්ට දැන් ඔය අපි අර නෝට් එකත් ඔයගොල්ලෝ කියවන ගමන් මේ ඇත්තටම සංවර්ධන මූල්‍ය නෑ. කියන්නේ ඉන්වෙස්ට්මන්ට් ඩෙවලොප්මන්ට් ලෝන්ස් වලදී මූලික වශයෙන්ම අපි තියෙන සමීකරණ තුනක් ගැන තමයි අතන සාකච්ඡා කරන්නේ. ඒක මම කෙටියෙන් මෙතන පැහැදිලි කරන්න. ඊට පස්සේ ඔයගලන්ට ඒක කියව ගන්න. ඉතින් අපි ගත්තොත් දැන් ඔය සංවර්ධන මූල්‍ය නැත්නම් ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් කියලා කිව්වා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දැන් මේ තාක් ඉෂාන් ප්‍රශ්නයක් අහනවා. ඔව් ඉෂානි මේ ටික ඔක්කොම මේ අපේ Google Classroom වලට දාලා තියෙන්නේ. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් චුට්ටක් මෙහි කවුරු හරි ඔය ගීත කියලා කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් කාවින්ද හරි ඒගොල්ලන්ගෙන් අහන්න. මොකද මේවා ටික මම ඇත්තටම මේ සෙෂන් එක පටන් ගන්නකොටම තමයි අප්ලෝඩ් කරලා තියෙන්නේ. මේකේ ඔක්කොම ටිකේ තියෙනවා. දැන් මම ගත්තෙත් මේ ක්ලාස්රූම් වලින් අරන් තමයි කරේ. මොනවා ප්‍රශ්නයක් තිබ්බොත් ඔයා මට හරි එහෙම නැත්නම් මේ අර මේ IBSL එකේ ගීත එයාට හරි කාවින්දට හරි කතා කරලා අර මැදදී ජොයින් වෙච්ච නිසා සමහරවිට ඔයගොල්ලන්ට ගන්න පුළුවන් කොහොමද ගන්න ඕනේ කියන එක චෙක් කරගන්න. එතකොට සංවර්ධන මූල්‍ය ණය නැත්නම් ඩෙවලොප්මන්ට් ෆයිනෑන්සින් කියන කොටස ගත්තොත් එහෙම අපිට ඒක වැඩිපුර ප්‍රමාණයක් ක්‍රෙඩිට් මැනේජ්මන්ට් ණය කළමනාකරණයට ආවේ නැති වුණාට අනිත් ඩෙවලොප්මන්ට් ලෙන්ඩින් වල විශාල ප්‍රමාණයක් ඒක අපි පාවිච්චි කරනවා. ඒතකොට දැන් මේකදී කරන්නේ සාමාන්‍ය ණයකරුවෙක් එහෙම නැත්නම් අපි ගත්තොත් සාමාන්‍ය පුද්ගලයෙක් ණය ගන්නාම මොකක්ද අපි කරන්නේ? ඒ පුද්ගලයාගේ අතීත වර්තමාන සහ අනාගත තත්ත්වයන් සාකච්ඡා කරලා ණය නිකුත් කිරීමක් කරනවා. නමුත් මෙතනදී සංවර්ධන මූල්‍ය ණයවලදී ඇත්තටම සමහරවිට අතීත වර්තමාන ගත්ත නැහැ. අනාගතයේ තියෙන මූල්‍ය ප්‍රවාහයන් අරගෙන කරන ක්‍රමවේදයක් තමයි ඩෙවලොප්මන්ට් ෆයිනෑන්සින් වලදී අපි සාකච්ඡා කරන්නේ. එතකොට මූලික වශයෙන් මේකෙදී අපි දෙකක් කරනවා. එකක් කියන ඉන්වෙස්ට් ෆයිනෑන්ස් ආයෝජන ඇඟීම ආයෝජන තීරණය ඊළඟට කියනවා මූල්‍ය තීරණය. දැන් අතර මූල්‍ය තීරණය ෆයිනෑන්සින් ඩිසිෂන් එක තමයි අපි ඔය මේ තාක්කල් දිගටම කරේ. එතකොට ඉන්වෙස්ටර් ඩිසිෂන් එකේදී අපි බලනවා මේ මගේ අතේ තියෙනවා මිලියන 100ක්. ඒ මිලියන 100 අරගෙන ව්‍යාපෘති මට කීපයක් තියෙනවා. ඒ ව්‍යාපෘති වලට මට මුදල් යොදලා මට මේක ආයෝජනයක් හැටියට ලාභද නැත්ද බලා ගන්න ක්‍රමයට අපි කියව ඉන්වෙස්ටර් ඩිසිෂන්. එතකොට මේක තමයි අපි දැන් සෙක්ෂන් 2 එකේ මෙච්චර කරේ. නමුත් මේක තමයි ඔය දැන් මම කිව්වේ අපිට තියෙනවා ක්‍රම තුනක්. පළවෙනි එක අපි කිව්වා payback පිළිගෙවුම් කාලය හැම කෙරේ ඇති accounting rate of return discounted cash flow. මොනවාම තුනක්
උතනදී නෝට් එකේ තියෙනවා. ඒ කියන්නේ මේක ඉතාලම කෙටියෙන් දැනගත්තා නම් ඇති කියලායි මම මේ විශ්වාස කරන්නේ. ඒතර මෙතනදී කියන්නේ අපි හිතුවොත් මගේ අතේ තියෙන මුදල් ටික ආයෝජන කීපයක් මට තිබිද්දී ඒ ආයෝජන වලින් ආයෝජනේ මට සුදුසුද නැද්ද කියලා ගන්න තීරණය තමයි මේ ආයෝජන ක්‍රමවේද හරහා තීරණය කරන්නේ. ඊට පස්සේ ආයෝජනයක් හැටියට ඒක සාර්ථක වුණාට පස්සේ මට පුළුවන් මූල්‍ය තීරණයකට යන්න. ඒ කියන්නේ මම මේක ණයක් හැටියට ගන්නවද? අතේ තියෙන මුදල් වලින් දානවද? ජොයින් වෙච්ච එකක් හැටියට යනවද? කියන්නේ මේ මූල්‍ය නෙමෙයි තීරණය. ඒකෙන් තමයි අපි ඔය කියන P&L balance sheet cash flow අනාගතය සඳහා ගිහිල්ලා ෆෝකාස්ට් එකක් කරලා මූල්‍ය ප්‍රවාහ බලලා ඒක කරන්නේ. ඊට කලින් කරන ක්‍රමවේද තුනක් තමයි මේ payback, ARR, discounted cash flow කියලා කියන්නේ. එතකොට අන්නේ කියන ක්‍රමවේදයේදී payback එක කියලා කියනවා මෙන්න මෙහෙම. payback එක කියලා කියන්නේ පිළිගෙවුම් කාලය කියලා අපි කියන්නේ. payback එක කියලා අපි කියනවා time taken to realize investment. ඒ කියන්නේ කොච්චර කාල සීමාවක් ගත වෙනවාද මට ආයෝජනය කරපු මුදල් ලබා ගන්න. ව්‍යාපාරේ දැන් මම කිව්වා මිලියන 100ක් අතේ තියෙන A B C D කියලා තියෙනවා ව්‍යාපෘති හතරක්. ඔය ව්‍යාපෘති හතරට මම ආයෝජනය කළොත් ඒ ආයෝජනය කරපු මුදල් ආපසු ලබා ගැනීම සඳහා කොපමණ කාල සීමාවක් ගත වෙනවාද? අඩුම කාල සීමාවක් ගත වෙන එකට මම කියනවා අන්න ඒක මගේ ව්‍යාපෘතිය. ඒක තමයි පිළිගෙවුම් කාලය, time taken to realize the investment. මිලියන 100 project A එකෙන් මට කියනවා අවුරුදු 5න් දෙන්න. B එකෙන් 7න්, C එකෙන් 4න්, D එකෙන් 3න් කියලා කියනවා. දැන් මොකද කියන්නේ? ඒ කියන්නේ මම මිලියන 100ක් දැම්මොත් අවුරුදු 5 7 4 3 අඩුම කාල සීමාවකින් මට දෙන ප්‍රොජෙක්ට් එකට මම කියනවා මම කැමතියි. මම සල්ලි දැම්මොත් මට මිලියන 100 අවුරුදු 3ක් ඇතුළත ලැබෙනවා. ඒතර ආයෝජන ඩිසිෂන් එක. ආයෝජන තීරණය අනුව මට D කියන එක හොඳයි. ඊට පස්සේ මම කල්පනා කරන්න ඕනේ මම 100ම දානවද? එහෙම නැත්නම් මම මේක 100 දැම්මට පස්සේ ණයක් හැටියට අරගෙන දානවද ඒක? අපි දෙන්නෙක් එකතු වෙලා දානවද? අන්න මූල්‍ය තීරණය. හැබැයි 100 දාලා 100 රිටර්න් වෙනවද නැද්ද කියන දේ මුලින්ම දැනගත්තේ නැත්නම් මම මූල්‍ය තීරණයට යන්නේ නැත. ඒක තමයි මේ payback පිළිගෙවුම් කාලය කියලා කියන්නේ. මම හිතනවා පැහැදිලි හරි කියලා. දෙවෙනි එක මේ accounting rate of return. මේ පොලි අනුපාතය ගැන කතා කරනවා. එතනදී කියනවා average profit, average investment කියලා කියනවා. ආයෝජනයේ සාමාන්‍ය නැත්නම් ලාභයේ සාමාන්‍ය වක්කර ව්‍යාපෘතියක් තියෙනවා. අර මම කියනවාගේ අවුරුදු 3 අවුරුදු 4 අවුරුදු 7 අවුරුදු 5 ව්‍යාපෘති හතරක් තියෙනවා. ඔය ව්‍යාපෘති හතරෙන්ම අවුරුදු 5ක් ඇතුළත මට ලැබෙන ලාභයේ සාමාන්‍ය මේ අවුරුදු මෙච්චරයි 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 ඔන්න ලාභ ටික එකතු කරලා පහෙන් බෙදුවා. ඔන්න කියනවා ඇවරේජ් ප්‍රොෆිට් එක. කලින් ඉන්නේ කතා කරේ මූල්‍ය ප්‍රවාහ මං සල්ලි දැම්ම සල්ලි ටික ආවා. මුදල් වලින් කතා කරා. මෙතන ලාභය මේ ව්‍යාපාරය කරොත් මේ අවුරුද්ද මිලියන ගානක් ඒ ඔමොම් කියලා මොන ඇවරේජ් ප්‍රොෆිට් එකක් මම හොයනවා. ඇවරේජ් ඉන්වෙස්ට්මන්ට් එක දැන් මම මිලියන 100ක් හෝ 200ක් හෝ 300ක් හෝ දැම්මහම අවුරුදු 5ක් ඉවර වෙලා සමානලාට මිලියන 10ක් වගේ ප්‍රොජෙක්ට් එකේ ආපස්සට වැලියු එකකුත් ඇති. එතකොට ආරම්භක ප්‍රාග්ධනය අවසාන ප්‍රාග්ධනය දෙක එකතු කරලා දෙකෙන් බෙදුවම ඒකෙත් වෙනවා ඇවරේජ් ඉන්වෙස්ට්මන්ට් එක. ඔන්න ඔක කම්පෙයාර් කරන්න. average profit average investment එකෙන් බෙදුවාම එනවා නම් මොකක්ද percentage එක අපි හිතමු x කියලා percentage එක. x කියලා percentage එකක් එනවා කියලා 10ක් හරි 12ක් හරි. ඒ ලැබෙන percentage එක මට අවශ්‍ය කරන මම බලාපොරොත්තු වෙන ප්‍රතිශතයට රිටර්න් එකට වඩා වැඩි නම් මම මේ ව්‍යාපාරේ බාර ගන්නවා. required rate of return.
දැන් මම කියන මෙහෙමයි මං ගා මිලියන 100ක් තියෙනවා. හරි. අර වගේම ව්‍යාපෘති ටිකක් තියෙනවා. ඒතර මම කියනවා රයිට් මට අඩුම ගානේ 115කට රිටර්න් එකක් ඕනේ. ඔය ඔයගොල්ලන්ගේ ප්‍රොජෙක්ට්ස් වලට දාන්න. ඒක මම කියනවා. කලින් එකේ මම මොකක්ද කිව්වේ? මම දානවා මට කොච්චර ඉක්මනට මට අපව ගන්න පුළුවන්ද මේ ටයිම් එක. ඒක පේබැක්. මෙතන කියන්නේ මම නෑ. මම කියනවා මට රිටර්න් එකක් ඕනේ. මම දැන් බැංකුවේ දැම්මොත් මට රිස්ක් ෆ්‍රී රිටර්න් එක 7යි. ෂෙයා මාකට් එක දැම්මොත් මෙච්චරයි. ට්‍රෙෂරි බිල් වල දැම්මොත් මෙච්චරයි. ඕගොල්ලන්ගේ ව්‍යාපෘති වලට දානවා නම් මේ අවදානමත් එක්ක මට අඩුම ගානේ 15ක්වත් ඕනේ කියලා මම කියනවා. ඔන්න. required rate of return 15යි කියලා මම දැන් හිතාගෙන ඉන්නවා. ප්‍රොජෙක්ට්ස් 4ක් දෙන්න. ඔය ප්‍රොජෙක්ට්ස් වල අපි බලනවා right average investment එක මගේ මිලියන 100යි. ඒ පැත්තෙන් අපි හිතමු ප්‍රොජෙක්ට් එක ඉවෙනකොට මොකුත් ආවේ නැත්තම් 100යි බිඳුවයි average එක 50යි. හරි. නමුත් profit එකකුත් තියෙනවා. අවුරුද්ද. එතකොට A වලින් B වලින් C වලින් D වලින් ගාම ඔන්න. එක ප්‍රොජෙක්ට් එකට 12යි 13යි 8යි 18යි ඔය වගේ එනවා. දැන් 18 කියලා කියන්නේ මොකද්ද? මං ඉල්ලුවේ 15යි 18ක් අන්න. ඒ RR එක හැටියට මම කියනවා right. මේක හොඳයි මට මොකද average rate of return. ඒක sorry accounting rate of return. ඒක මම ඉල්ලන මම හිතන මම ප්‍රාර්ථනා කරන මම බලාපොරොත්තු වෙන රේට් එකට වඩා වැඩි නිසා මම කියනවා ARR හැටියට මට ඔන්න ප්‍රොජෙක්ට් D එක හොඳයි. පැහැදිලිද? ඒ දෙවෙනි එක. ඒ කියන්නේ ආයෝජන ඇගීම සඳහා පාවිච්චි කරන ක්‍රමවේද තුනක් ගැන අපි මේ සාකච්ඡා කරනවා. පළවෙනි එක payback. ඒත් අපි ඒක පිළිගෙවුම් කියලා. ඒකද accounting rate of return ගිණුම් කරන අනුපාතය. තුන්වෙනි එක අපි කියනවා වට්ටම් කරලාද මූල්‍ය ප්‍රවාහය නැත්නම් discounted cash flow කියන තුන්වෙනි එකක් කියලා. ඒතර මේකෙදි කිව්වා කාලය මේකෙදි කිව්වා පොලිය. එතකොට මේකෙදි payback එකේදී කියන්නේ මම බලාපොරොත්තු වෙන කාල සීමාව ඇතුළත මට මුදල් ලැබෙනවා නම් මම කියනවා good. මම බලාපොරොත්තු වෙන පොලිය අනුපාතයට වඩා වැඩිපුර මට ලැබෙනවා නම් මම කියනවා මම ප්‍රොසීඩ් කරනවා. right? ඇයි දෙයක මොනවාරි ගැටලුවක් තියෙනවද ඒකේ? right. තුන්වෙනි එක discounted cash flows කියලා එකක් තියෙනවා. වට්ටම් කරලාද මූල්‍ය ප්‍රවාහ. ඒකෙත් නෝට් එක තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ ගොඩාක් කියවන්න යනකොට මම කියවගේ නිකන් අර දල වශයෙන් මෙහෙම එකක් තියෙනවා කියලා දැනගත්තා නම් ඇති. right? මොකද ඒක කොහෙදවත් අහලවත් නැහැ. නිකන් කෙටි ප්‍රශ්නයකට දැකලා නැහැ. නිකන් නමුත් අර හදිස්සියේ නමුත් අපි අර ක්‍රෙඩිට් මැනේජ්මන්ට් වලදී සංවර්ධන මූල්‍ය ණය කියන එකත් අපිට වැදගත් වෙන නිසා තමයි මම මේ පොඩ්ඩක් ඒක පැහැදිලි කරගෙන යන්නේ. මොකද සමහර වෙලාවක අපි ඒක දැනගෙන තිබුණොත් අපි ඩෙවලොප්මන්ට් ෆයිනෑන්සින් වගේ කරනකොට මේක තා වැදගත්. දැන් ඩෙවලොප්මන්ට් ෆයිනෑන්සින් වල මේක අපි සෙෂන්ස් දැන් සති දෙකක් තුනක් විතර වගේ කරන ඒක එකක් මේක. දැන් ඩිස්කවුන්ටඩ් කැෂ් ෆ්ලෝ කියලා කියන්නේ මෙහෙම. දැන් මෙහෙම ඉයර් එක ගමු. එතකොට ඉයර් එකේ බිඳුව 1 2 කොහොම තියෙනවා. අර මම කියන මේ අපේ මේ ප්‍රොජෙක්ට් A මේ වගේ හැම එකටම කරන්න පුළුවන්. මේ ඉයර් එක හැම එකටම තියෙනවා net cash flow එකක්. අපි මෙතන x මෙතන y මෙතන z මෙතන m මෙහෙම දැන් මේවා දාන්න. මේ අපිට මේ මුදල් මේ මොකද්ද කියන්නේ? සුද්ධ මූල්‍ය ප්‍රවාහයක් අපිට හොයාගන්න පුළුවන්. ඇයි? යනවා එනවා. වගේ දැන් අපි ගත්තොත් year 0 වල මම මිලියන 100ක් දැම්මා. ව්‍යාපෘතියට. year 1 වල මට ප්‍රොජෙක්ට් එකේ මිලියන 60ක් එනවා. year 2 වල එච්චරක් එනවා. යනවා. එතකොට මේ කියන cash flow එකක් එනවා. දැන් කලින් එකේ මම කරේ නිකම්ම බැලුවා මේ x කියන එක මේ එකතුවෙන් කවක් දෙන්නේ යන්න වැඩි හරි. x කියලා ගියාම y z එකයි m එකයි එකතු වෙලා මේක හැදුනා නම් අවුරුදු 3ක් කරනකොට මට ඇති. මේක අවුරුදු 3යි. අවුරුදු 3කින් මට සල්ලි එනවා කියලා කිව්වා. දැන් මේකදී එහෙම නෙවෙයි මම කිව්වේ. මූල්‍ය සුද්ධ මූල්‍ය ප්‍රවාහය දාලා ඊට පස්සේ තව චුට්ටක් එනවා අපිට මේක ඩිස්කවුන්ටඩ් කැෂ් ෆ්ලෝ එකක් කරනවා. ඒත් අපි තුමේ x කියලා අපි තුමේ මේක r කියලා රේට් එක. මේ මොකක්ද? මේක පොඩි කතාවක්. මෙතන එනවා මොකක් හරි. එතකොට ෆිගර් එකක්, මෙතන ෆිගර් එකක්, මෙතන එනවා. මේ මොකක්ද මේ කරන්නේ? අර මෙච්චර කාලේ අපි හිතුවේ නෑනේ මුදල් ටික දුන්නාම අවුරුදු 2කින් ආවත් 3කින් ආවත් 5කින් ආවත් මට ප්‍රශ්නයක් නෑ 100%මයි කියලා. මේකෙදි එහෙම මේකෙදි ආ කිව්වා මට අද හම්බෙනවා නම් එක විදියක්.
හෙට අනිද්දා අවුරුද්දකින් හම්බ වෙනවා නම් තව විදියක්. අවුරුදු දෙකකින් හම්බ වෙනවා නම් තව විදියක්. අන්න ඒක ඉන්ට්‍රස්ට් රේට් එකකින් බෙදලා තමයි මට දෙන්න ඕනේ. රේට් එක ඩිස්කවුන්ට් කරන්න. හරිනේ. දැන් මට අද මිලියන 100ක් එන එකයි. පළවෙනි අවුරුද්දාන්තිමට මිලියන 50ක් එන එකයි. දෙවෙනි අවුරුද්දාන්තිමට මිලියන 50ක් එන එකයි ගත්තොත් අර මිලියන 50 අදට මට වටින්නේ නැහැ නේද? මිලියන 50ක්. ඒක මිලියන 47ක් විතර වගේ. අයි අවුරුද්දකින් එන්නේ මට. දැන් අද මට මිලියන 47ක් තියලා පොතේ දැම්මම නිකම්ම 50ක් වෙනවා. ඒ නිසා මම කියනවා අවුරුද්දකින් මිලියන 50 දුන්නා අද නම් මට වටින්නේ මිලියන 47ක්. දෙවෙනි අවුරුද්දේ මිලියන 50ක් කියලාකොට අද නම් මට වටින්නේ මිලියන 45ක්. තුන්වෙනි අවුරුද්දේ මිලියන 50ක් කොට අද මට මිලියන 42යි. අන්න ඒ හින්දා අපි ඩිස්කවුන්ටඩ් කෑෂ් ෆ්ලෝ එකක් මෙතනදී කරනවා. මෙන්න මේ R කියන එකේ මෙතනම වැඩි කරනවා. මේ හැම එකක්ම මේ ෆැක්ට් එකකින් වැඩි කරලා එන උත්තර. ඔන්න මෙතන දෙන උත්තරය. මෙතන දෙන උත්තරය කියලා ඒ කියලා කෑෂ් ෆ්ලෝ එක මේක කොහොමද එළියට ගිහින් නෙගටිව් වෙලා අනිවා පොසිටිව් වෙලා ඒක. මේක ධනද මේක ඍණද අනුව අපි තීරණයක් ගන්නවා. මේක ධන නම් කියනවා right discounted cash flow method එක අනුව මට ව්‍යාපෘති අවුරුදු 4ක් හෝ 5ක් ගියාට පස්සේ එන මුදල ධන පොසිටිව් මම මේක ඇක්සෙප්ට් කරනවා. මේක ඍණ වුණොත් ඒ කියන්නේ මම එළියට දාන ප්‍රමාණයට වඩා ඇතුළට යන ප්‍රමාණය අනුව මේක ඍණ නම් මම මේක පිළිගන්නේ නැහැ කියලා. ඔන්න කෙටියෙන් මොකද මේක ගන්න හදන්න ගියොත් නම් ලොකු වෙලාවක් යනවා. මම මේ නිකන් අදහස් කරේ අපිට සංවර්ධන මූල්‍ය නැත්නම් ඩෙවලොප්මන්ට් ෆයිනෑන්සින් කියලා කියන්නේ ක්‍රෙඩිට් මැනේජ්මන්ට් වල එක කොම්පොනන්ට් එකක්. අපි කිව්වා මයික්‍රෝ ෆයිනෑන්ස්, බිස්නස් ලෝන්, හවුසින් ලෝන්, ප්‍රොජෙක්ට් ලෝන්, ඩෙවලොප්මන්ට් ලෝන්, ඉන්වෙස්ට්මන්ට් ලෝන් කියන එක තමයි මේ සාකච්ඡා කරන්නේ. එතකොට ඒ ඉන්වෙස්ට්මන්ට් ලෙන්ඩින් වල, ප්‍රොජෙක්ට් ලෙන්ඩින් වල, ඩෙවලොප්මන්ට් ලෙන්ඩින් වලදී අපි මූලික වශයෙන්ම ආයෝජනයක් හැටියට මේක සාර්ථකද නැද්ද කියලා බලන එක තමයි මේ කරන්නේ. ඒක කරන්න ක්‍රමවේද රාශියක් තියෙනවා. මූලික වශයෙන් මෙතඩ්ස් තුනක්. පිළිගෙවුම්, එහෙම නැත්නම් accounting rate of return, discounted cash flow. එතකොට පිළිගෙවුම් කාල එකේදී මම කරන්නේ මම යොදන ආයෝජනයේ කොච්චර ඉක්මනට මට ලැබෙනවද නැද්ද කියන දේ අනුව මම පිළිගෙවුම් කාලය අනුව ආයෝජනයේ සාර්ථකද නැද්ද කියලා තීරණය කරනවා. ඒ වගේම තමයි accounting rate of return අනුව ගත්තොත් මම හිතන පොලි අනුපාතය මම අපේක්ෂා කරන පොලි අනුපාතයට වඩා වැඩි පොලි අනුපාතයක් ලබා දෙන දෙයක් නම් මම ඒ පිළිගන්නවා. තුන්වෙනි එකේදී මම කිව්වා discounted cash flow කියලා කියන්නේ වට්ටම් කළ මුදල් ප්‍රවාහ. අර නිකම්ම සල්ලි මට ඉදිරියේ දින සල්ලි එකතු කරලා අඩු කරගෙන මම මේකයි කියලා කියන්නේ නෑ. ඉදිරියේදී මට ලැබෙන මූල්‍ය ප්‍රවාහ මම වට්ටම් කරණයකට ලක් කරලාද අරගෙන බලලා කියනවා right මගෙන් එළියට මෙච්චර යනවා. ඉදිරියේදී මට එන මුදල් වට්ටම් කරණයකට ලක් කරලා එන දෙකේ අතර වෙනස දනන පිළිගත්තා වෙනනම් එපා කියලා කිව්වා. ඉතාලම කෙටියෙන් අපි ඒ විදිහට තමයි දකින්නේ වට්ටම් කළ මූල්‍ය ප්‍රවාහය නැත්නම් discounted cash flow කියලා කියන්නේ. ඒ ක්‍රම තුන යම් අදහසක් ආවද? මොකද මම හිතන්නේ ගණන් හදන්න ඒවි කියලා. මොකද මුළු ඉතිහාසෙටම එක සිලබස් එකේ කොහෙවත් තැනක ඒක අහලා නැහැ. පේපර්ස් වලත් නැහැ. නමුත් මම අර ක්‍රෙඩිට් මැනේජ්මන්ට් වල එක කොටසක තියෙනවා සංවර්ධන ණය. අපි ඒකත් ක්‍රෙඩිට් එකක් නේ. ඒ නිසායි මම අර නෝට් එක දැම්මේ සහ මේක පොඩි පැහැදිලි කිරීමක් කරේ. එන්න මෙහෙම දෙයක් තියෙනවා කියන එක. මොනවා හරි ප්‍රශ්න තියෙනවද? දැන් ඔයාලට එතකොට මේක ඔළුවේ තියාගෙන නෝට් එක කියවන්න පුළුවන්. නෝට් එක කියවනකොට මොනවා හරි තිබුණොත් මට තවත් පැහැදිලි කිරීම කරන්නට පුළුවන් අවශ්‍ය දේ අනුව මොකද ඒකට අර මම කිව්වේ පාස් පේපර්ස් නැති නිසා අපිට ගොඩක් අවශ්‍යම නම් අපිට ඕන නම් ඩෙවලොප්මන්ට් ෆයිනෑන්සින් පේපර් එකකින් අරගෙන ගානක් හදන්න පුළුවන්. මම නමුත් ඒක සඳහා ඒ කාලය විඩංගු කිරීම එච්චර දුරට යෝග්‍යයි කියලා හිතන්නේ නැහැ.
මොකද ඒක අපිට අහලා නැහැ සහ සිලබස් එකෙත් නැති නිසා. නමුත් අපි අර පොඩි හරි දැනගැනීමක් කළ තිබුණොත් හොඳයි කියන අදහස අනුව තමයි මම ඒක ඔයගලන්ට එක යෝජනා කරේ. ඉෂානි මම බලන්න මං ගාව නම්බර් එකක් තියෙනවද කියලා මේ note 74016 මේ නම්බර් එක අපි චෙක් කරලා බලන්න. ඒතකොට සමහරවිට අද ජොයින් වෙච්ච නිසා අපිට ඒ රීඩින් මැටීරියල්ස් ටිකත් ලින්ක් එක ඔක්කොම දාලා තියෙයි. ඒ ටික කතා කරලා ගන්න. ගොඩක් වෙලාවට දැන් මේ ටික මම හිතන්නේ ඔක්කොම දාලා තියෙන ලින්ක් එක. නමුත් සමහර වෙලාවට අද ජොයින් වෙච්ච නිසා ඒ ගැටලුවක් තියෙන්න පුළුවන්. ඒක එහෙම වුණොත් ඒක චෙක් කරගන්න. වෙන මොනවද අනිත් අයට තියෙන ගැටලු? ඒතර අපි දැන් දල වශයෙන් අපි සාමාන්‍යයෙන් දැනට සෙක්ෂන් දෙකක් අපි ඉවර කරලා තියෙනවා. එතකොට සෙක්ෂන් 1 වල අපි කරේ ගොඩක් වෙලාවට මූලික වශයෙන්ම ණය නිපැයුම් නැත්නම් ණය සුරකුම් ණයලාභී සහ ඒකුල්ලන්ගේ අර අපි දිගින් දිගටම සාකච්ඡා කරා මූලික ලක්ෂණ ස්වභාවයන් කියන එක. සෙක්ෂන් 2 එකට ආවහම මම කිව්වා ඒ ඔය කියන පිලර්ස් තුන අපි කොහොමද සම්බන්ධ කරන්නේ ණය ලබා දීමේ ක්‍රමවේදය. ඒ කියන්නේ පුද්ගල ණය ආයතනික ණය. ඒතර පුද්ගල සහ ආයතනික ණය සාකච්ඡා කිරීමේදී ඒකට අවශ්‍ය කරන මූල්‍ය සහ මූල්‍ය නොවන ඒ වගේම අපි කාරක ප්‍රාග්ධන ඒ වගේම සමච්ඡේද ලක්ෂ්‍ය විශ්ලේෂණය වගේ දේවල් අපි සාකච්ඡා කරා. එතකොට ඊට එහාට ගිහිල්ලා මිල සහ ණය වර්ගීකරණයකින් දෙනුත් යම්කිසි අදහසක් අපි ලබා ගත්තා. ඒතර දැන් තුන්වෙනි කොටස තමයි අපිට ගොඩක් වෙලාවට තියෙන්නේ මේ දැන් ණය ලබා දීම. ඒතර ණය ලබා දීමේ කියන ක්‍රමවේදෙට ඉහළින් මොකක්ද අපි කියන්නේ මේ ණය ප්‍රතිපත්ති, ණය සංස්කෘතිය, ණය පරිපාලනය, ණය අවදානම, ඒතර බාසල් ක්‍රමවේද, එතකොට ණය අය කර ගැනීම කියන කොටස තමයි ඊළඟට අපිට සෙක්ෂන් 3 සෙක්ෂන් 4 කියන එකේදී සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒතර එන සතිය අපිට ඒක ස්ටාර්ට් කරන්න පුළුවන්. ඒතර ඒක කරලා ගොඩක් වෙලාවට අපිට සාමාන්‍යයෙන් අප්‍රේල් අවුරුද්දට කලින් විතර වගේ වෙනකොට අපිට මම හිතන්නේ මේක ඉවර කරගන්න පුළුවන් වෙයි කියන අදහසක් තමයි තියෙන්නේ. ඊළඟට කොහොමත් ඔයගලන්ට තව මම හිතන්නේ ජූනි වල විතර විභාග තියෙනවා කියන අදහසක් තියෙන්නේ. මම දන්නේ ඒක දැන් කොහොමත් තාම පේපර්ස් බලලා ඒක උත්තර එන්නත් ඕනේ ඔයගොල්ලෝ රෙජිස්ටර් වෙන්න වගේ. නමුත් අපි අදහසක් තියාගමු ජූනි වගේ වෙනකොට විභාග තියෙනවා නම් ඒකට අනුව අපි ප්ලෑන් කරගෙන යමු කියන අදහසක තමයි මම මේ ඔබත් එක්ක මේ සාකච්ඡා කරේ. එතකොට දැනට අපි කරපු ටිකේදී මම හිතන්නේ අලුතෙන් ජොයින් වෙලා ඉන්න අයට අර කියන විදිහට ඩොකියුමන්ට් වල අඩුපාඩුවක් එහෙම නැත්නම් නෝට්ස් වල අඩුපාඩුවක් මොනවා හරි තියෙනවා නම් IBSL එකේ ඔය විදිහට කතා කරලා බලන්න. ඒකත් විසඳුන්නේ නැත්නම් මට සඳහන් කරන්න. උදාර දැන් අපි ඔය මැදදී නේද ජොයින් වෙන්නේ. ඒතර උදාර ඒ ටික නෝට්ස් එක එහෙම ගත්තද උදාර? ගැටලුවක් වුණාද ඒ ටික ගන්න? රයිට්. ඉෂානි ඒ කියන්නේ මේක කරගන්න පුළුවන්. මේ මොන හරි ගැටලුවක් තිබ්බොත් මේගොල්ලන්ට කතා කරලා බලන්න. ඔයා කියන්නේ මෙහෙම මේ ජොයින් උනේ මැදදී කියන එක සහ ඒ ටික බලන්න. ඊට අමතරව Google Classroom එකෙන් ගන්න පුළුවන්. රයිට්. ඒක බලන්න මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒ විදිහට මේව කරගන්න. අනිත් අයට කොහොමද දැන් මාත් එක මුලින් හිටියේ නැති මැදදී වගේ ආපු අයට වෙන මොන හරි ගැටලු තියෙනවද? කාවින්දියා ඔයගොල්ලෝ මම හිතන්නේ මැදදී කලනත් මට මතක නැහැ මැදදීද ජොයින් උනේ කියලා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒ විදිහට බලන්න. ඒතර නෝට්ස් එකත් අපිට ඒ ටික පිළිවෙලට හදා ගන්නවා කියන එක තමයි මූලික වශයෙන් තියෙන්නේ. එතකොට ඒ ටික තමයි මට සාමාන්‍යයෙන් අද කියන්න ඕනුනේ. තා මොනවද ගැටලුව ගලන් තියෙන්නේ? පාස් පේපර්ස් උත් බලන්න අර මම කිව්වාගේ ගොඩක් වෙලාවට දැන් මේ ටික එකතු කරගන්න බලන්න. අර IBSL අපේ කිව්වෙත් අර WhatsApp groups කීපයක් තියෙනවා. ඒවටත් ඔයගොල්ලෝ සම්බන්ධින්න ඔයගොල්ලෝගෙම කට්ටිය ඉන්නේ. ඒ වෙලාව ඒකෙත් ගොඩක් වෙලාවට ඔය හැම පේපර් එකක්ම ඒගොල්ලෝ ෂෙයා කරගන්නවා රිවිෂන්ස් මැටීරියල්ස් එකේ. ඒකත් මම හිතන්නේ ටිකක් හොඳයි. ඔයගොල්ලෝ අලුතෙන් සම්බන්ධ වෙන්න කවුරු ඉන්නවා නම් ඒකත් මට කියන්න. මම මගේ නම්බර් එක දාන්නම්. කාටද ජොයින් වෙන්න බැරි වුණා නම් කියන්න. මම මේක ලින්ක් එක එවන්නම්.
ඒක ගොඩක් වෙලාට ලොකු දෙයක් නෙවෙයි තියෙන්නේ අර මේ ගොඩක් වෙලාට ඔයගොල්ලන්ගේම connected parties එක්ක සම්බන්ධ වෙලා share කරගෙන මොකද ගොඩක් වෙලාට අන්තිම මොහොත වෙනකන් ඉන්නේ නැතුව මම අර ගිය සතියේ කිව්වා වගේ බලන්න past papers අරගෙන ඒවා ප්‍රශ්න classify කරගෙන section classify කරගෙන ඒතර අපිට තේරෙනවා මොනවද areas අපිට comfortable. ඒතර අපි ඒවා ටිකක් වැඩිපුර කරනවා නම් මම හිතනවා අපිට ටිකක් ලේසි අන්තිම මොහොත වෙලා නිකන් ඉන්නේ නැතුව. ඒතර අපි දන්නවා අඩුපාඩු මොනවද කොහෙන්ද අඩුම ගානේ හොයාගන්න ඕනේ. right එහෙම නැත්නම් past papers ගත්තත් මොනවද මං ගාව තියෙන්නේ මොනවද නැත්තේ. right එතකොට දිගින් දිගට මාපු ප්‍රශ්නවල අපිට ලේසි areas මොනවද? ඒ වගේ දැන් අපි කාර්ක ප්‍රාග්ධනය ගත්තොත් කාර්ක ප්‍රාග්ධන ප්‍රශ්න 7ක් 8ක් තියෙනවා. ඒතර අපි එකවර ඒ කාර්ක ප්‍රාග්ධන ප්‍රශ්න වල තියෙන සියලුම ප්‍රශ්න ටික ගත්තොත් රිපීට් වෙච්ච ඒවා එතකොට ලේසි ඒවා අමාරු ඒවා ඔක්කොම තියෙනවා. එතකොට අපි දන්නවා ඒ ටික කරාම කාර්ක ප්‍රාග්ධනයේ මොන ප්‍රශ්නාවක් අපි ඉවරයි. කරන්න දන්නවා. ඊළඟට අපි දන්නවා 6C වගේ එකක්. ඊළඟට බ්‍රේක් ඉවන් එකක්. ඊළඟට මූල්‍ය චක්‍ර විශ්ලේෂණය වගේ දෙයක්. SME වගේ ප්‍රශ්නයක්. ඒතර ඒ වගේ අපිට පුළුවන් තරම් try කරන්න ඒ කියන්නේ අර මොන හරි සැකස්මක් කියන්නේ සැලසුමක් එක්ක අපිට ඉස්සරහට යන්න පුළුවන්ද කියන එක තමයි ඊළඟට කරගන්න පුළුවන්. මොන හරි ප්‍රශ්නයක් තියෙනවද අචිනි? චාතුර්ය දුලිප් කලන සුජිත්තන් අහනවා සාමාන්‍යයෙන් වාසනාව ඔව් මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඕකේ right වාසනාව මම හිතනවා ඔයා අදද join උනේ දැක් මම කීප පාරක් දැක්කා join වෙනවා left වෙනවා මොන හරි ගැටලු තියෙනවා නම් චුට්ටක් බලන්න මොකද මේ දැන් අර අපි ගොඩක් වෙලාවට දැන් දෙවෙනි section එක ඉවරනවා කියලා කියන්නේ මගේ 100ට ඇත්තටම 60ක් විතර වගේ කෙරලා ඉවරයි. ඉතින් ඒ නිසා චුට්ටක් දැන් අපි මාස මම හිතන්නේ දවස් 11ක් විතර අපි කරගෙන යනවා. තව අපිට මම හිතන්නේ 9ක් විතර වගේ තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ අර පුළුවන් තරම් බලන්න අඩුපාඩු හදාගෙන මොන හරි මේ ගැටලු තියෙනවා නම් notes වල ඒ ටික මේව කරගන්න. එහෙමනම් අපිට විශේෂ මේකක් නැත්තම් අද අපිට නවත්තන්න පුළුවන් ක්ලාස් එක. එහෙමනම් සම්බන්ධ වීම ගැන ඔයගොල්ලෝ හැමෝටම ස්තුති කරනවා. විශේෂ ප්‍රශ්න මොකුත් නැත්තම් අපි එහෙමනම් නැවතත් ඊළඟ සතියේ සුපුදු වෙලාවට හම්බෙමු. right බොහොම ස්තුතියි.